නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සයතාපි භෝගෝතම නිකුජ්ජිතං වා උකුජ්ජේය පටිච්චන්නං වා විවරේය මූල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේලෝ පජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛිනන්තිති එවමෙතං භෝගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසේ සිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච. සාදු සාදු සාදු. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි ඉරිදා දවසේ ධර්ම දේශනාවක් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කතා බහකට යමු වෙලා මොකද්ද මේ කරන්න යන්නේ කියන එකත් පැහැදිලි කරගෙන ටික ටික වැඩසටහන ඉදිරියට යන්න. ඉතින් ඒ සඳහා පැය භාගයක් වගේ කාලයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අරගෙන අපි බලමු යම් කිසි විදිහක පැහැදිලි කිරීමක් කරගන්න. ඒ සඳහා වෙලාවක් ගන්න තමයි අපේ උත්සාහය තියෙන්නේ. ඉතින් ඒ සඳහා මට හිතුණා අද බුදුරජාණන් වහන්සේ යම් කිසි පරිබ්‍රාජකයෙක් ඉලක්ක කරලා කරන සූත්‍ර දේශනාවක් ඉදිරියෙන් තියාගන්න. ඉතින් ඒ අවස්ථාවේ එතන සඳහන් වෙන්නේ මෙන්න මේ යම් කිසි පරිබ්‍රාජකෙක් පෝතලිත කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙනවා. පැමිණිලා පොඩ්ඩක් ඉතින් කතා බහ කරනවා. කතා බහ කළා මේ පැත්තකින් ඉන්න මෙන්න මේ පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නික ආකාරයෙන් දෙයක් ඉදිරිපත් කරනවා. මොකද්ද මේ ඉදිරිපත් කරන දේ? මෙන්න මේ ලෝකේ මේ විදිහට පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. මේ ලෝකේ මේ විදිහට පුද්ගල ಜಾති 4ක් ඉන්නවා කියලා මෙන්න මේ 4 දෙනෙක්ගේ නම් එහෙම නැත්නම් 4 දෙනෙක්ගේ විස්තර ප්‍රකාශ කරනවා. එහෙම කියලා අහනවා මේ පොතලික, ඔබ මේ 4 දෙනාගෙන් කාටද වැඩිය කැමති? මේ 4 දෙනාගෙන් කවුද වැඩිය උසස් කියලා විමසා සිටිනවා. එතකොට මේ පෝතලිත කියන කෙනා, ඒ පරිබ්‍රාජකයා තමුන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරාම බුදුරජාණන් වහන්සේ ආපහු ඒ අදහස පිළිබඳ බුදුන්ගේ අදහස දක්වනවා. ඉතින් ඔන්නෝම විස්තරයක් තමයි ඒ සූත්‍රයේ තියෙන්නේ. ඉතින් අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඉතින් පළවෙනියට කියනවා ඔන්න පළවෙනිම පුද්ගල ජාතිය ගැන කියනවා. දැන් පුද්ගලයෝ 4 දෙනෙක් ගැනනේ කියාගෙන මේ යන්නේ. එතකොට පළවෙනි එක්කෙනා ගැන කියනවා. මොකද්ද මේ තැනැත්තගේ ස්වභාවය? මේ තැනැත්තගේ ආකාරය මොකද්ද? නුගුණ කිව යුත්තාගේ. දැන් මේ තැනැත්ත දකිනවා යම්කිසි පුද්ගලයෙක්. එතකොට මේ නුගුණ කිව යුතු පුද්ගලයෙක් තමයි මේ දකින්නේ. එතකොට නුගුණ කිව යුත්තාගේ ඇත්තා වූ සත්‍ය වූ නුගුණ. කියන්නේ වැරදි වැඩ කරන කෙනෙක් ඉන්නවා කියලා අපි කියමු. එයාගේ ඇති සත්‍ය මේ වැරදි වැඩේ කල් පැමිණි කල්හි කියනවා. ඔන්න පළවෙනි පුද්ගලයා. ඒ වගේම ගුණ කිව යුත්තාගේ ඇත්තා වූ සත්‍ය වූ ගුණය කල් පැමිණි කල්හි කියන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ පළවෙනි පුද්ගල ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. පළවෙනියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන තැනැත්තා. මොකද්ද? අන්න වැරද්ද, ඇත්තා වූ සත්‍ය වූ වැරද්ද වැරදි කිය යුතු පුද්ගලයාට කියනවා. ඇත්තා වූ සත්‍ය වූ ගුණය ගුණ කිව යුතු පුද්ගලයාට කියන්නේ නැහැ. ඔන්න පළවෙනි කෙනා කියලා ඉදිරිපත් කරනවා. එතකොට අපි ඔය වගේ කට්ටිය ඕන්තරම් දැකලා තියෙනවානේ. වැරදි කියනවා. හැබැයි ගුණ කියන්නේ නැහැ. එතකොට අපි හිතමු වැරදි වැඩ කරන කෙනෙක් ඉන්නවා. ඒ වැරදි වැඩත් සත්‍යයි. ඉතින් ඒ වැරදි වැඩ දැක්කහම අන්න ඒ සුදුසු කාලෙදී කල් පැමිණි කල්හි කියනවා කියන එකනේ මෙතන තියෙන්නේ.
එතකොට අන්න කියනවා. දැක්කහම කියනවා. ඊට පස්සේ අනිත් එක තමයි ಗುಣ කිය යුතු පුද්ගලයාගේ ගුණේ දකිනවා. හැබැයි ඒක ගැන නම් මුකුත් කියන්නේ නැහැ. එතකොට වැරදි කිය යුතු පුද්ගලයාට විතරයි මේ පළවෙනි පුද්ගලයා ප්‍රතික්‍රියා කරන්නේ. ඔන්න පළවෙනි පුද්ගල ස්වභාවය කියලා ඉතින් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කියනවා ඔන්න දෙවෙනි කෙනා. දෙවෙනි කෙනා ඔකේ අනිත් පැත්ත ඉතින්. මොකද්ද? මෙයා ಗುಣ කියව යුතු යුත්තේක් දකිනවා. ඇත්තා වූ සත්‍ය වූ ගුණයක් දකිනවා. ඒ ගුණය මෙයා කියනවා. ඒතර හොඳක් කරන කෙනෙක්, හොඳ කියව යුතු කෙනෙක් දැක්කහම, ඇත්තා වූ සත්‍ය වූ හොඳක් එයාගේ දැක්කහම මේ තැනත මොකද කරන්නේ? හේ හොඳේ කියනවා. ඊට පස්සේ නුගුණ කියව යුත්තාගේ ඇත්තා වූ සත්‍ය වූ නුගුණය කියන්නේ නැහැ. අන්න එතකොට වැරදි වැඩ කරන කෙනෙක් දැක්කොත්, ඇත්තා වූ සත්‍ය වූ වැරද්දක් දැක්කොත් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ මේ දෙවෙනි පුද්ගලයා. එතකොට අර කලින් එක්කෙනාගේ කන පිට. මෙයා ಗುಣ විතරක් කියනවා, නුගුණ ගැන කතා බහක් නැහැ. ඔන්න දෙවන්නා කියලා යාව ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තුන්වැන්නෙක් ගැන කියනවා. තුන්වැන්න මොකද කරන්නේ? ඇත්තා වූ සත්‍ය වූ නුගුණ කිය යුතු පුද්ගලයාට කියන්නේත් නැහැ. ඇත්තා වූ සත්‍ය වූ ගුණ කිව යුතු පුද්ගලයාට කියන්නේත් නැහැ. දෙකේදීම නිශ්ශබ්ද වෙනවා. ඊළඟට කියනවා හතරවෙනි පුද්ගලයෙකුත් ඉන්නවා. හතරවෙනි පුද්ගලයා කවුද? ඇත්තා වූ සත්‍ය වූ නුගුණ කිව යුතු පුද්ගලයාට කියනවා. ඇත්තා වූ සත්‍ය වූ ගුණ කිය යුතු පුද්ගලයාට කියනවා. එතකොට චතුස්කෝටික විදිහට දාලා තමයි ඔක පෙන්වන්නේ. එතකොට පැති හතරක් තමයි පෙන්වන්නේ. එක්කෙනෙක් ඉන්නවා එයා නුගුණ කියනවා, ඇති නුගුණ සුදුසු කල් පැමිණි කල්හි කියනවා. එයාගේ අනිත් ස්වභාවය තමයි ගුණේ නම් හැබැයි කවදාවත් කියන්නේ නැහැ. දෙවනියාගේ ස්වභාවය තමයි අන්න ගුණ ගැන කතා කරනවා, ඇත්තා වූ සත්‍ය වූ ගුණේ කියනවා. හැබැයි නුගුණ ගැන ප්‍රකාශයක් නැහැ. නුගුණෙදී නිශ්ශබ්ද වෙනවා. වැරදි තැනදී නිශ්ශබ්ද වෙනවා. තුන්වෙනි පුද්ගලයා දෙකේදීම නිශ්ශබ්දයි. එයා හොඳක් දැක්කත් ඇත්තා වූ සත්‍ය වූ හොඳයි කියලා කියන්නේ නැහැ. වරදක් දැක්කත් ඇත්තා වූ සත්‍ය වූ වැරදි කියලා කියන්නේ නැහැ. දෙකේදීම නිශ්ශබ්ද වෙනවා. ඊට පස්සේ හතරවෙනියාගේ ස්වභාවය තමයි එයා දෙකම ප්‍රකාශ කරනවා. ඇත්තා වූ සත්‍ය වූ නුගුණත් කියනවා, ඇත්තා වූ සත්‍ය වූ ගුණයත් කියනවා. හැබැයි මේ සුදුසු කල් පැමිණිහිදී කියලා වචනෙකුත් මේක ඇතුළට ඔබලා තියෙනවා. ඇත්තා වූ සත්‍ය වූ කියලා වචන දෙකකුත් දාලා තියෙනවා. එතකොට දැන් මේ පුද්ගලයෝ හතර දෙනා ගැන පැහැදිලිනේ යම් කිසි පමණකට. මුකුත් නොකියන කෙනෙක් ඉන්නවා. දෙකම හොඳ දැක්කත් වැරදි දැක්කත් සුදුසු අවස්ථාවේදී කියන කෙනෙක් ඉන්නවා. හොඳ දැක්කත් වැරදි දැක්කත් නොකියන කෙනා අපි කියවනේ. පළවෙනියට නොකියන කෙනෙක්, කියන කෙනෙක්, ඊට පස්සේ හොඳ විතරක් කියන, වැරදි කියන්නේ, වැරදි විතරක් කියන, හොඳ කියන්නේ. ඔහොම හතර දෙනෙක් ගැන කියනවා. එහෙම කියලා කියනවා පොතලිත මේ හතර දෙනාගෙන් ඔයාට හිත් ගන්නෙ කවුද? ඔයාගේ මනාපේ කාටද? මේ හතර දෙනාගෙන් වැඩි උත්තරීතර වැඩි හොඳයි කියලා කියන්නේ කාටද කියලා පොතලිතගෙන් අහනවා. ඒතර මේ පොතලිත පරිබ්‍රාජකයා පොඩ්ඩක් කල්පනා කළා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම කැමති අර තුන්වෙනි පුද්ගලයාට. කවුද මේ තුන්වෙනි පුද්ගලයා? අන්න නුගුණ කිව යුතු තැනැත්තාගේ ඇත්තා වූ සත්‍ය වූ නුගුණ කියන්නෙත් නැහැ. ගුණ කිව යුතු තැනැත්තාගේ ඇත්තා වූ සත්‍ය වූ ගුණය කියන්නෙත් නැහැ. දෙකටම නිශ්ශබ්ද වෙන තැනැත්තට තමයි මං කැමති කියලා පොතලිත කියලා ඒකට හේතුවක් කියනවා. මොකද්ද භාග්‍යවතුන් වහන්සේ මේකට හේතුව? යම් මේ උපේක්ෂාවක් තියනවාද? මේ වගේ අවස්ථාවල උපේක්ෂා වීමක් තියනවාද? අන්න ඒක බොහොම යහපත්. ඒක නිසා මං ඒ තුන්වෙනියට කී පුද්ගලයාට තමයි කැමති කියලා, එයා තමයි උතුම් කියලා පොතලිත බ්‍රාහ්මණයා නැත්නම් ඒ පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. එතකොට එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ ආපහු මේක නිවැරදි කරන්න වගේ, මෙයාගේ මතේ ටිකක් හරි ගස්සන්න වගේ කියනවා. මොකද්ද? නැවතත් අර පුද්ගලයෝ හතර දෙනා කියන්නේ කියලා කියනවා. මේ හතර දෙනාගෙන් උතුම් වෙන්නේ කවුද? මේ හතර දෙනාගෙන් උසස් වෙන්නේ කවුද? අන්න එයා තමයි අර හතරවෙනි පුද්ගලයා. නුගුණ කිව යුත්තාගේ ඇත්තා වූ සත්‍ය වූ නුගුණය සුදුසු කල් පැමිණිදි කියනවා. ගුණ කිව යුත්තාගේ ඇත්තා වූ සත්‍ය වූ ගුණය සුදුසු කල් පැමිණි කල්හි කියනවා.
මොකක්ද ඒකට හේතුව කියලා අන්න බුදුරජාණන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේගේ හේතුව ගැන හර දක්වනවා. කියනවා ඒ තැන්හි කල් දන්නා බව අතිශයින් යහපත්. ඒ සුදුසු අවස්ථාවේ ඒ විදිහට කටයුතු කරන එක අතිශයින් යහපත් කියලා අන්න අර පොතලිත දක්වපු අදහසට ප්‍රතිසංශෝධනයක් බුදුරජාණන් වහන්සේ අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා කියනවා මේ 4 දෙනාගෙන් අන්න අර 4 වෙනියා තමයි වඩාත් උසස්. එයාගේ මේ විදිහට සුදුසු අවස්ථාවේ ඒ අයුරින් කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම ප්‍රකාශ කරාම මේ පොතලිත මේ කියන කතාව පිළිගන්නවා. පිළි අරගෙන ආපහු කියනවා ඇත්ත තමයි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ඇත්තා වූ සත්‍ය වූ නුගුණයක් දැක්කහම ඒ නුගුණේ කියනවා සුදුසු කාලෙදී. ඒ වගේම ඇත්තා වූ සත්‍ය වූ ගුණයක් දැක්කහම ඒ ගුණෙත් කියනවා සුදුසු කාලෙදී. අන්න ඒ වගේ පුද්ගලයෙක් තමයි ඇත්තටම උසස් වෙන්නේ. මොකද එයා කල් දන්නවා. ඒ සුදුසු අවස්ථාවේදී ඒ කල් දැනගෙන කටයුතු කරන නිසා. එහෙම කියලා ඒ කියපු කතාව බාර අරගෙන ඊට පස්සේ අර අපි අද ඉදිරියෙන් තියපු ගාතාව පොතලිත ප්‍රකාශ කරනවා. ඒ ගාතාව නැත්තම් ඒ ප්‍රකාශي වාක්‍ය කිහිපයක් තියෙන්නේ. ඕක ගොඩාක් තැන්වල සඳහන් වෙන වාක්‍ය කිහිපයක්. අන්නේ වාක්‍ය කිහිපය ප්‍රකාශ කරනවා. මොකද්ද කියනවා? අන්න අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උකුජ්ජේය පටිච්චන්නං වා විවරේය මූල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේවා තේලෝ පජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛිනං තීති. ඔන්න විදිහ කතාවක් කියනවා. ඕක හරි ලස්සන ප්‍රකාශයක්. ඔය හැම තැනම සූත්‍රයක් අගට හැම තැනම නැතත් බොහෝ තැන්වල යෙදිලා තියෙනවා. මේ විදිහේ වෙන දෙයක් වෙන ඇදහිල්ලක් සහිතව බුදුන් ඉදිරියට පැමිණෙන කෙනෙක් සමහර විට මෙන්න මේ වාක්‍යයෙන් තමුන්ගේ සාකච්ඡාව අවසන් කරනවා. එතකොට මොකද කියන්නේ? බවත් ගෞතමයන් වහන්සේ ඊතා අගන අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම මේ නිකන් ඒ සතුටු වාක්‍යයක් වගේ තමයි මේක කියන්නේ. බොහොම අගෙයි බවත් ගෞතමයන් වහන්සේ බොහොම අගෙයි. මොකක්ද ඒකට හේතුව? සේයතාපි භෝගෝතම නික්කුජිතං වා උක්කුච්චේය. ඔබ වහන්සේ හරියට නිකන් මේ යටිකුරු දෙය කළපු දෙයක් උඩුකුරු කළා වගේ. ඊළඟට වසා තියුණු දෙයක් විවර කළා වගේ. ඒ වගේම මංගුලා වූ කෙනෙකුට අතරමං වූ කෙනෙකුට පාර කිව්වා වගේ. ඒ වගේම අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ. මොකක් අදහස් කරගෙනද? ඇස්සැත්තෝ රූප දකිත්වා කියලා. ඒ විදිහට අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ. ඔන්න විදිහට උපමා 4ක් දෙනවා. යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරනවා. පහළ තියුණු දෙයක් විවර කරනවා. මුලා වුණු කෙනෙක්ට පාර පෙන්නනවා. එහෙම නැත්නම් ඇස්සැත්තෝ රූප දකිත්වා කියලා අඳුරේ තෙල් පහනක් දැල්ලනවා. අන්න ඒ වගේ ඔබ වහන්සේ මට නොයෙකුත් ආකාරයෙන් මේ ධර්මයේ දේශනා කරා. එක එක ආකාරයෙන් මට පැහැදිලි කරා. ඒ පැහැදිලි කිරීම හරියට අර වසා තිබුණු දෙයක් විවර කළා වගේ, යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ, අර විදිහට මම අතරමං වෙලා ඉඳී කෙනෙක්ට පාර පෙන්නවා වගේ. එහෙමත් නැත්නම් අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ. ඉතින් ඒ දැල්වීම තුලින්, ඒ පැහැදිලි කිරීම තුලින් මම බුදුන් දහම් සංගුණ සරණ යනවා කියලා මේ පරිබ්‍රාජකයා ප්‍රකාශ කරනවා. එතකොට මේ විදිහේ පරිබ්‍රාජක ජීවිතයක් තමයි ගත කරගෙන ඉඳියේ. කොහොම හරි අන්තිමට බුදුන් සරණ ගිහිල්ලා උපාසකයෙක් විදිහට මාව දරා ගන්න කියලා ප්‍රකාශ කරනවා. උපාසකයෙක් පමණට ඇවිල්ලා නතර වෙනවා හැබැයි. ඉතින් එහෙම කියලා මේ තැනැත්තා නික්මිලා යනවා. ඒතර අර විදිහට පරිබ්‍රාජකයෙක් යම් කිසි වෙන පැවිද්දක් දරාගත්ත කෙනෙක් තමයි එන්නේ. කොහොම හරි උපාසකයෙක් වෙලා තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය කතාව පොඩ්ඩක් අපි ඉදිරියෙන් තියාගන්න කියලා තමයි බැලුවේ. ඉතින් ඔය වගේ පුද්ගලයෝ 4 දෙනෙක් ගෙන හැර දක්වනවා. එතකොට මේ 4 දෙනාගෙම හැබැයි කිය යුත්තක් තියෙනවා. මොකද්ද? ඒ 4 දෙනාම ඇත්තා වූ සත්‍ය වූ කියන වචන දාලා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ.
එතකොට ගොඩ දෙනෙක් ඉන්නවානේ නුගුණ කිව යුත්තාගේ ඇත්තා වූ සත්‍ය වූ නුගුණ. ඔය විදිහටනේ කියන්නේ. එතකොට එහෙම කිව්වහම සමහර කෙනෙක් ඔය 4 දෙනාට අහු වෙන්නෙත් නැහැ. මොකද ඇත්තා වූ සත්‍ය වූ ඒවා නෙමෙයිනේ වැඩි හරියක් කියන්නේ. එතකොට තමුන්ට මනාප කට්ටියගේ ಗುಣ කී ඉන්නවා. මගේ පහසුව සඳහා මගේ මාන්නේ සඳහා උදව් කරන කට්ටිය ඉන්නවනම් අනේ ඒගොල්ලන්ගේ ಗುಣ කී ඉන්නවා. ඇත්තා වූ සත්‍ය වූ පැත්තක වේවා. නුගුණ කිවේ යුතුද ගුණ කිවේ යුතුද දන්නෙත් නැහැ. ඒ වෙනුවට අන්න ඒ දෙකට වහල් වෙලා ඒ වගේ කටයුතු කරන කට්ටියක් ඉන්නවා. ඉතින් එහෙම කට්ටියක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට යම් කිසි විදියක මේ හොඳට හැටිකක් පාදගත්ත 4 දෙනෙක් ගැන තමයි මේ කියන්නේ. ඒ 4 දෙනාම ඇත්තා වූ සත්‍ය වූ ගුණයක් හරි නුගුණයක් හරි තමයි දකින්නේ. ඊළඟට සුදුසු කල් පැමිණි කල්හි කියනවාද නැද්ද කියන ප්‍රශ්නේ විතරයි මෙතන ਵਿਚාරන්නේ. එතකොට මේ විදිහට යම් කිසි විදිහක හොඳ අවබෝධ ශක්තියක් මොලයක් අපේ භාෂාවෙන් කියනවනම් තියෙන 4 දෙනෙක් දැන් තමයි මේ කියන්නේ. එතකොට මේ 4 දෙනා මේ විදිහට ඇත්තා වූ සත්‍ය වූ ගුණය දකිනවා. නුගුණේ දකිනවා. දැකලා කියනවාද නැද්ද කියන ප්‍රශ්නේ විතරයි මෙතෙන්දී විමසන්නේ. එහෙම නැතුව අර නැති ගුණ ප්‍රකාශ කරන කට්ටියවත් ඇති ගුණ වහන කට්ටියවත් ඒ වගේ පුද්ගලයෝ නෙමෙයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වන 4 දෙනා. ඒ වෙනුවට අර විදිහට යම් කිසි පමණක ඇස් තියෙන පිරිසක්, යම් කිසි පමණක දැනුම් තේරුම් තියෙන පිරිසක් මේ කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා තේරුම් ගත්ත 4 දෙනෙක් ගැන තමයි මේ කියන්නේ. ඒතර ඒ 4 දෙනා අර සුදුසු අවස්ථාවේදී කොයි විදිහට කටයුතු කරනවාද කියන ප්‍රශ්නේ විතරයි මෙතන බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වන ප්‍රශ්නේ. එතකොට දැන් ඔහොම කිව්වහම දැන් අපි හිතමු දැන් අන්න නුගුණ කිය යුතු පුද්ගලෙක් ඉන්නවා. ඒ තැනැත්තගේ ඇත්තා වූ සත්‍ය වූ නුගුණෙකුත් තියෙනවා. ඒක ප්‍රකාශ කරනවා පළවෙනි කී තැනැත්තා. ගුණ කිය යුතු පුද්ගලෙක් ඉන්නවා. ඇත්තා වූ සත්‍ය වූ ගුණේකුත් තියෙනවා. හැබැයි ඒක කියන්නේ නැහැ. ඔනතර මේ තැනැත්තා හැම වෙලේම දොස් කිය ඉන්න කෙනෙක්නේ. හැබැයි ඇති දොසේ තමයි කියන්නේ. සුදුසු කල් පැමිණි කල්හි තමයි කියන්නේ. හැබැයි දොස්ම කියනවා. කවදාවත් ගුණයක් දකින්නේ නැහැ. කවදාවත් හොඳ දැක්කට ඒකේ අගය කිරීමක් නැහැ. දෙවනි තැනැත්තා අන්න අර විදියට ඇත්තා වූ සත්‍ය වූ ගුණය කියනවා. නුගුණය ප්‍රකාශ කරන්නේ නැහැ. නුගුණ කිව යුත්තට නිශ්ශබ්ද වෙනවා. එතකොට දෙවනි කී තැනැත්තා හැමදාම හොඳ කී ඉන්නවා. හොඳ අවස්ථාවේදී හොඳ කියනවා. සුදුසු අවස්ථාවේදී ඒ වගේම ඇත්තා වූ සත්‍ය වූ හොඳයක් තමයි කියන්නේ. නමුත් නුගුණදී මෙයා නිශ්ශබ්ද වෙනවා. නුගුණ මෙයා නිශ්ශබ්ද වීමෙන් ඉවසනවා. එතකොට ඔය වගේ කෙනෙක්කුත් ඉන්නවා. තුන්වෙනි එක්කෙනා තමයි අර විදියට දෙකම මොකක් දැක්කත් කියන්නේ නැහැ. හතරවෙනියා දෙකම සුදුසු අවස්ථාවේදී කියනවා. ඉතින් අර පොතලිත තෝරන්නේ තුන්වෙනියව. එතකොට ගොඩ දෙනෙක් අර උපේක්ෂාව කියලා වැරදිලා අරන් තියෙන එක තමයි මෙතන එන පරිබ්‍රාජකයාත් තෝරගන්නේ. මොකද්ද අපි හිතනවා මේවා මේ නුගුණ කියලා වැඩකුත් නැහැ, ගුණ කියලා වැඩකුත් නැහැ. නිශ්ශබ්දව ඉන්න ඕනේ. ඒක තමයි මගේ උපේක්ෂාව කියලා. ඉතින් ඇස් ඇත්තේ අන්ධෙක් වගේ ඉන්න අදහසක් අපි තුල අරගෙන තියෙනවානේ. එතකොට එහෙම ප්‍රකාශයක් මේ ධර්මෙත් තියෙනවා. ඇස් ඇත්තේ අන්ධෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ, ප්‍රඥාව ඇත්තේ මෝඩෙක් වගේ, ශක්තිය ඇත්තේ දුර්වලෙක් වගේ, පාන ඇත්තේ මලා වගේ ඉඳලා හරි කමක් නැහැ. අන්න සුදුසු අවස්ථාවේදී බේරෙන්න ඕනේ කියලා. මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ දෙන උපදේශක් තමයි උතන තියෙන්නේ. නමුත් ඒ ගාථාවට උඩින් ගාථාවේ මොකක් හරි දැක්කොත් ඒ සූත්‍රය හරි දේශනා කරලා තියෙන හරි එතන තියෙනවා ඔකේ අනිත් පැත්ත. ඒතර මේ දෙවනි ගාථාව විතරයි ගොඩ දෙනෙට අහු වෙලා තියෙන්නේ. මුල් ගාථාවේ කියනවා මොකද්ද? මෙන්න මේ විදියට සිහියෙන් ඉන්න කෙනෙක්. මේ වටපිටාව පිළිබඳ අවධානයකින් ඉන්න කෙනෙක්. එයා මේ විදිහට මේ වටපිටාවේ යන දේවල් ಗುಣ වේවා නුගුණ වේවා ඒ වගේ ඒවා දකිනවා. එතකොට ප්‍රඥාවන්තයා මේ සියල්ල බැහැර කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා තමයි මහා කච්චායන ස්වාමීන් වහන්සේ ඒ දෙවැනි කොටස කියන්නේ. නමුත් අපිට ඇහෙන්නේ දෙවැනි කොටස විතරයි. එතකොට දෙවැනි කොටසෙන් ඇත්තටම උපකාරයක් වෙනවා. මුල් කාලෙදී විවේකීව
මේ සිහිය පිහිටවගෙන උපේක්ෂා වෙලා ඉතින් ඔය තියෙන ඒවා දැක්කේ නෑ වගේ පොඩ්ඩක් ඉන්න ස්වභාවිකුත් තියෙනවා. නමුත් එහෙම තියුණාට ඒකම නෙමෙයි හැමදාම ක්‍රමේ. ඒ වෙනුවට අන්න අර මුල් කොටසෙන් ගත යුතු අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මුල් කොටසෙන් ගත්ත එකක් තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර විදියට වටපිටාව ගැන අවදි කෙනෙක් ගැන මේ කියන්නේ. වටපිටාව ගැන ඇස් වහගෙන පේන්නේ නැහැ වගේ ඉන්න කෙනෙක් ගැන නෙමෙයි. ඒ වෙනුවට වටපිටාව ගැන අවදි. එයා දකිනවා, දැකලා කියනවාද නැද්ද කියන ප්‍රශ්නේ විතරයි මෙතෙන්දි විමසන්නේ. එතකොට අර මහා කච්චායන ස්වාමීන් වහන්සේත් පළවෙනි ගාථාවේදී කියනවා මේ විදියට සිහියෙන් ඉන්න කෙනෙක්ට මේ හැම දෙයක් සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්කුණා නච දිත්තං සුතං දීරෝ සබ්බං ඉච්ඡතු මරහති. මේ විදිහට ඇසෙන් සියල්ල පේනවා, කනෙනුත් ඇහෙනවා. නමුත් ප්‍රඥාවන්තයා මේ සියල්ල අතරින්නේ නැහැ. සුදුසු දේදී කටයුතු කරන නුසුදුසු දේ අතාරිනවා කියලා තමයි එතෙන්දි කියන්නේ. එතකොට ඔය කියන කතාව අපි හිතමු දැන් යම් කිසි විදියක මෙතන අලුත් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න වෙන්න පුළුවන්. මේක තාම මේ කියන කතාව හරියට තේරෙන්නේ නැහැ කියන කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට සමහර විට අවුරුදු 10ක් 15ක් ඉඳියත් නොතේරෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ කට්ටියටත් පැහැදිලි වෙන්නත් එක්ක අපි තව ටිකක් මේ කියන කතාව පැහැදිලි කරගමු. එතකොට මෙහෙම හිතමු. දැන් අපි විවේකීව ඇවිදින ගමන් මම මේ ඇවිදිනවා කියන අදහසත් එක්ක එහෙට මෙහෙට යන තමයි හදන්නේ. එතකොට අන්න එහෙම යනකොට අපේ හිතේ වෙනදටත් ඇවිදලා තියෙනවනේ, මෙච්චර කලුත් ඇවිදලා තියෙනවා. දැන් ඊයේ පොඩි දරුවෙක් කියනවා මම මේ විදියට පඩි පෙළක් බැස්සා සිහියෙන්. එතකොට මම ඒව ඔය පඩි පෙළ දවසට කී වාරයක් විතර බහිනව ඇද්ද කියලා. නගිනව ඇද්ද කියලා. එතකොට කියනවා ගාන නම් ලොකුයි කීනෝන මම 20ක් විතර ඔව් වෙන්නේ නැති සයිනස 25ක් විතර උඩට පහළට යනවා ඇති. එතකොට වෙනදා යනකොටයි අද යනකොටයි අතර වෙනස මොකද්ද? අන්න වෙනදා යනකොට මම මොකක් හරි ඉලක්කයක් සහිතව අදහසක් සහිතව තමයි මේ පඩි පෙළ නැගගෙන යන්නේ. එක්කෝ අන්න කොහේ හරි යනවා. නැත්නම් මොනවා හරි ගිහලා කනවා කියන වගේ අදහසකින් තමයි මේ පඩි පෙළ යන්නේ. නමුත් අද මම නිකන් එහෙම අදහසක් නැතුව නිකන් මේ යන්නේක ගැන අවධානයෙන් යන්නේක ගැන සිහියෙන් ගියා කියන ප්‍රකාශයක්. ඉතින් මමත් උතන්ට කැලලක් ඇතුළට ඔබලා තියෙන්නේ. ඒ විදිහ අදහසක් තමයි කොහොම හරි මේ පුහුණුවේ තියෙන්නේ. ඒ ළමයාම කිව්වොත් ඉතින් එතනත් ගැටලුවක් එනවනේ. ඉතින් කොහොම හරි කමක් නැහැ. එතකොට අපි හැම වෙලේම මේ ඉලක්ක සහිතව තමයි වැඩ කටයුතු කරන්නේ. මොකක් හරි ඉලක්කයක් හැම වෙලේම අපේ හිත ඇතුළත වැඩ කරනවා. එතකොට අපි හිතමු දත් ටික මදින්න ගියත් දත් මදින එක ගැන අවධානයක් නැහැ. දත් මැදලා කරන එකක් ගැන අවධානය. එහෙම නැත්නම් හෙට කරන්න තියෙන එකක් ගැනද අවධානය. හැම වෙලේම හිත තුලින් ඉලක්කයක් නැగిලා එනවා. යම් කිසි ස්ථානයකට යා ගැනීමක් නැగిලා එනවා. අනාගතයේ දෙයක් නැగిලා එනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ හිතේ ස්වභාවය. එතකොට අපි දවස පුරාම වැඩ කරන්නේ ඔන්න ඔය ආකාරයෙන් තමයි. මොන දේ කරත් කවදාවත් සැනසීමක් නැහැ. ඒ කොයි දේ ලැබුණත් එතනින් එහාට කල්පනා කර කර තමයි ඒක කරන්නේ. ඉතින් ඕක තමයි ඔය සංසාර ගමන. නැවත නැවත ඉලක්කයක් හදනවා හිත තුලින්. ඉතින් අපි මේ ඉලක්ක හැදීම බොහෝ කාලයක් කරලා පුරුදු දෙයක්නේ. එතකොට උදේ ඇහැරුණ ගමන් ඔන්න අපි හිතමු මම ගිහිල්ලා මූණ හොදගෙන දත් මැදගෙන වැසිකිලි කරගෙන එන්න ඕනි කියලා යනවා. ගියාට මොකද? ඒ වැඩේට නෙමෙයි අපේ අවධානය තියෙන්නේ. ඒක කරන අතරේ අපේ හිතෙන් වෙන මොකක් හරි ඉලක්කයක් හදනවා. ගිහිල්ලා කෑම ටිකක් කන්න ඕනේ. අද හරි බඩගිනි. හරි ආහෙන ඒක ඉවරලා කෑම කන්න ගියා කියමු. එතකොට එතන අවධානය තියෙද? නෑ. එතකොට හිතනවා හරි කෑම කාලා මම මේ විදිහට කරන්න ඕනේ. ඊයේත් මේ විදිහේ දෙයක් ඉතුරු වුණා. අදවත් ඒක කළා ඉවර කරන්න ඕනේ. තව ඉලක්කයක් හදනවා. කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඔය ඉලක්ක හැදිල්ල. එතකොට හරියට කියනවා අර හොයලා ගිහලා අතරමඟදීම මල කියන එක තමයි අපේ ඉතින් හැමදාම චරිත කතාව වෙන්නේ. අර බයෝග්‍රැෆි එකක් ලියනවා නම් ඕක තමයි හැමෝගෙනම ලියන්න තියෙන්නේ. මොකද්ද? අන්න හොයාගෙන ගිහිල්ලා අතරමඟදීම මල හම්බුනේ නැහැ. ඔක තමයි හැමෝගෙම චරිත කතාව. උතනින් එහාට දෙයක් නැහැ. එතකොට අන්න හැම වෙලේම මේ හිත ඇතුලෙන් සෙවීමක් කරනවා. නමුත් අපි මේ විදිහට සිහිය පුරුදු කරනවා නම් අපි මෙන්න මේ ගෝල් එක, මෙන්න මේ ටාගට් එක, මෙන්න මේ ඩෙස්ටිනේෂන් එක පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ වෙනුවට මම මේ
ඉලක්කයක් නෑ මට. ඉලක්කයක් නැතුව ඔහේ මට ඇවිදින්න පුළුවන්ද? එහෙම නැත්නම් මුකුත් ඉලක්කයකට වාඩි වෙලා ඉන්නව නෙමෙයි බස් එකක් එනකම් වාඩි වෙලාවත්, බස් එකේ යනකම් වාඩි වෙලාවත්, චිත්‍රපටියක් පෙනිලි ඉවර වෙනකම් වාඩි වෙලාවත් එහෙම එකක් නෙමෙයි. ඒ වෙනකොට මට මේ කිසි ඉලක්කයක් නෑ මං නිකන් ඔහේ වාඩි වෙලා ඉන්නවා. අන්න ඒ විදිහට ඇවිදින එක වාඩි වෙලා ඉන්න එක අනුමෝදන් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තමයි මේ විමසා සිටින්නේ. ඊට පස්සේ දත් මදිනවා නම් මට මේ දත් මැදලා ඉලක්කයක් නෑ. ඊට පස්සේ දත් මැදලා කරන එකක් ගැන ඉලක්කයක් නෙමෙයි මගේ හිතේ තියෙන්නේ. ඒ වෙනකොට මේ ඔහේ මේ දත් මදින එකත් එක්ක ඉන්න පුළුවන්ද? අන්නේ අත්දැකීම විඳින්න පුළුවන්ද කියලා තමයි අපි බලන්නේ. ඇවිදිනකොට ඇවිදින අත්දැකීම, වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න අත්දැකීම, දත් මදිනකොට දත් මදින අත්දැකීම විඳින්න පුළුවන්ද කියලා තමයි අපේ උත්සාහය. ඉතින් එහෙම කරන කෙනෙක්ට අපි කියනවා මොකද එහෙනම් ඇවිදිනකොට මේ ඇවිදින ඇඟේ දැනෙන දෙයක් ගැන නිරීක්ෂණයක් කරන්න. මගේ පොළවේ වැලි පෑගෙනවා, විල්ලුඹ පොළවේ වදිනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉනකොට හුස්ම වැටෙනවා, බඩ පිම්බෙනවා, හැකිලෙනවා. එහෙමත් නැත්නම් දත් මදිනකොට නම් බුරුසුව කටේ එහෙ මෙහෙ යනවා. ඒ වේදනාව දැනෙනවා කියලා මොනවා හරි තමුන්ට දැනෙන දෙයක් ගැන අවධානයක් යොමු කරන්න කියලා තමයි සාමාන්‍ය ලැබෙන උපදෙස්. ඉතින් ඒ අවස්ථාවේදී අන්න වටපිටාවේ සද්ද ඇහෙනවා. වටපිටාවේ අන්න හිතවිලි ගායනවා. ඊට පස්සේ වටපිටාවේ දේවල් පේනවා. එතකොට ඒවදී අන්න අර කච්චායන හාමුදුරුවෝ අර දෙවනි ගාථාවේ කියනවා වගේ මම ඒවා ඇස් ඇත්තේ යන්දෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න ශක්තිය තියෙනවා නමුත් ශක්තිය නැහැ වගේ. ඊළඟට ප්‍රඥාව තියෙන උත්තර දෙන්න පුළුවන් මලා මෝඩයා වගේ. ඊට පස්සේ පණ තියෙනවා මලා වගේ ඉන්නවා ඉතින්. එහෙම ඉඳලා තමුන් අර ඇතුළත කෙරෙහි අවධානයක් සිහියක් පිහිටවගෙන කටයුතු කරනවා. ඇතුළත මේ කය තුල දැනෙන දෙයක්, මේ ඇඟ ඇතුලෙන් දැනෙන දෙයක් කෙරෙහි වැලිපුර සිහිය පවත්වාන උත්සාහ කරනවා. නමුත් එහෙම පවත්වන සිහිය මුල් අවස්ථාව ටිකක් ඉක්මලා ටික ටික දියුණු වෙනකොට, ටික ටික පැතිරෙනකොට අන්න මොකද වෙන්නේ? දහස් ගණනක් ශබ්ද ඇහෙනවා. දහස් ගණනක් හිතවිලි එනවා. දහස් ගණනක් රූප අපිට පේනවා. ඒ සියල්ල අතරේ මම ඇවිදිනවා. ඇවිදින කයේ දැනීමුත් තියෙනවා. වටපිටාවේ සද්දක් තියෙනවා. වටපිටාවේ පේන දේවලුත් තියෙනවා. හිතවිලිත් ගලාගෙන එනවා. නමුත් මම ඇවිදිනවා. අර විදියට ඉලක්ක හදාගන්න අපේ හිතෙන් නැවත නැවත උත්සාහ වෙද්දී ඒ සියල්ල අතරේ මම විවේකීව ඇවිදිනවා. ඔය සියල්ල අතරේ මම විවේකීව වාඩි වෙලා ඉන්නවා. ඒ වගේම ඔය සියල්ල අතරේ මම විවේකීව දත් මදිනවා කියන හැඟීමත් එක්ක ඉන්න තමයි හදන්නේ. දැන් ඊයේ කෙනෙක් කියනවා මොකද්ද? මම එළවලු කැප ඉන්දියා. මම හිටගෙන මේසයක් ගාව තමයි එළවලු කප ඉඳී. එතකොට එළවලු කපන එක අතරේ මගේ අවධානය යනවා පතුලට. මේ සිහිය පුරුදු කරන්න ගිහලා වෙලා තියෙන ලෙඩක් ගැන තමයි ඔය කියන්නේ. එළවලු කපන එක අතරේ මගේ අවධානය යනවා පතුලට. දැන් මම පතුලේ අවධානය තියනවද නැත්නම් එළවලු කපන එකේ අවධානය තියනවද කියලා ඔන්න බරපතල ගැටලුවක් ඉදිරිපත් කරනවා. එතකොට ඒකේ වචනයක් තියුණා මට පතුල පේනෙනවා. එහෙම නැත්නම් අවධානය යනවා කියලා තමයි ඒ වචනේ තියුනේ. එතකොට මම කිව්වා හරි පේනෙනවා කියලානේ ඔය කියන්නේ. යනවා කියලානේ ඔය කියන්නේ. එහෙනම් ඒකේ ගැටලුවක් නැහැ. මොකද කරලා ගිහිල්ලා බලලා නෙමෙයිනේ පෙනිලා. එතකොට අර එළවලු කැපීම අතරතුර අපේ අවධානය ඉතින් පතුලට යන්න පුළුවන්. හුස්මට යන්න පුළුවන්. සද්ද වලට යන්න පුළුවන්. හිතවිලි වලට යන්න පුළුවන්. ඔය සියල්ල අතරේ අනේ එළවලු කපන වැඩකුත් යනවා. ඉතින් අපේ ප්‍රමුඛතාවයේ තියෙන එළවලු කැපීමට. නමුත් ඒ අතරේ මේ හිත එහෙට මෙහෙට පයින්නවා. ඉතින් ඕක මේ එදා ඉඳලා වෙච්ච දෙයක්. නමුත් ඔන්න මේ දකින්න ගත්තාම ලොකු ප්‍රශ්නයක් අතු වෙනවා. දැන් පිහියේ අවධානය තියන්න ඕනේ පතුලේද? දැන් පතුල බැලුවොත් මොකද? පිහිය බැලුවොත් මොකද කියන ඔන්න ඔය විදිහේ ප්‍රශ්න. නමුත් ඇත්තටම ඒ එළවලු කපන එකට ප්‍රමුඛතාවය දීලා විවේකීව ඉන්නකොට අර වටපිටාවේ සියල්ල තියෙනවා. ඒවා නැති වෙන්නේ නැහැ. කට්ටි කියන ඒවා ඇහෙනවා. ඒවා නැති වෙන්නේ නැහැ. ඇහැට පේනවා වටපිටාවේ කට්ටි කරන ඒවා. ඒවා නැති වෙන්නේ නැහැ.
ඊළඟට තව කෙනෙක් අහනවා මොකද්ද මම වාඩි වෙලා ඉන්නකොට මේ විදියට සිහියෙන් S2 පියාගෙන ඉන්නකොට කෙල ටික මගේ කටට උනනවා. උනලා ඊළඟට කට පිරෙන්න කෙල එකතු වුණාට පස්සේ කෙල ගිලිනවා. මේකට මොකද කරන්නේ කියලා අහනවා. එතකොට ඒකත් මෙච්චර කාලයක් උනපු කෙලක් තමයි ඔය තියෙන්නේ. දැන් මේ කියනකොට මගේ කටටත් කෙල උනනවා. ඊට පස්සේ දැන් අහගෙන ඉන්න කට්ටියගේ කටටත් කෙල උනනවා වෙන්න පුළුවන්. බැලුවාම පොඩ්ඩක් අවධානය. එතකොට මෙච්චර කාලෙකුත් ඔය කෙලේ ඔය විදිහටම ඉනුවා. නමුත් අන්න සිහියෙන් නිරීක්ෂණය වෙච්ච ගමන් මෙච්චර කාලයක් උනපු කෙල අන්න ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මෙච්චර කාලෙකුත් ඔය කට පිරුණාම ඕක ගිලුණා ඔය විදිහට. දැන් කල්පනා කරනවා මේක ගිලන එකද හරි එළියට දාන එකද? සිහියට අනුකූල කොයි විදිහටද කියලා අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් ඔය මෙච්චර කාලයක් ගිය ක්‍රියාවලිය. ඉතින් ඔය ප්‍රශ්නේ කියනකොට නම් මටත් පොඩි නිකන් මගේ දිහාවටම හිනාවක් ගියා. මොකද මටත් ඔය පටන් ගත්ත දවස්වල තිබුණු ප්‍රශ්නයක්. මොකද දැන් කෙල ගිලෙන එකට අවධානය යනවනේ. දැන් හුස්ම බලන්න බෑනේ. දැන් කෙලනේ ගිලෙන්නේ කියලා ඔන්න ඉතින් ගැටලුවක් එනවා. දැන් ඉතින් මොකද කරන්නේ මේකට? කට වේලෙන්න මොනවා හරි ඇතුලේ ඔබාගෙනවත් ඉන්න වෙනවාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. නමුත් අන්න සිහියේ අර්ථ දැක්වීම අපි පොඩ්ඩක් නිවැරදි කරගත්තා නම් ඒ යන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් භාවයක් හුස්ම බලනවා නම් හොඳයි. නමුත් කෙල ගිලෙන එකත් ඉතින් දැනෙන්න පුළුවන්. ඒකත් ඔන්නම් බලන්නත් පුළුවන්. ඒකින්ද ඒකේ ගැටලුවක් නැහැ. ඒ ක්‍රියාවලිය එක්ක ඉන්න. එතකොට ওই ටික ඔක්කොම ওই වර්තමාන මොහොතේ කොටස් ටිකක් තමයි උතන තියෙන්නේ. ඊළඟ තව කෙනෙක්ට එන ප්‍රශ්නයක් මොකද්ද? හුස්ම බලන්න ගියාම හුස්ම හිර වෙනවා. හුස්ම ආයාස කරනවා. මට ස්වභාවිකව හුස්ම ගන්න බෑ තව දුරටත් මේ වැඩේ කරන්න ගියාම. එතකොට මෙච්චර කාලයක් අවුරුදු 30 40ක් 50ක් 60ක් වැටිච්ච හුස්ම අන්න දැන් හිර වෙනවා. එතකොට සාතියට අනුව හුස්ම ගන්න එකද හොඳ හුස්ම නොගෙන නිකන් ඉන්න එකද කියලා ඉතින් ඔයගේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ හුස්ම ආයාස වෙන එකත් ස්වභාවිකයි. ඔකට අවධානය පිහිටෙව්ව ගමන් ඔන්න හුස්ම ගන්නව වෙනුවට ගැනෙනව වෙනුවට ගන්න යනවා. නමුත් ඒ ක්‍රියාවලිය ගැටලුවක් නැහැ. ඒ ක්‍රියාවලියට ඉඩ දීලා ඉඳිහාම ටික කාලයක් යනකොට ආපහු හුස්ම වැටෙන්න පටන් ගන්නවා. ආපහු කෙල ගිලෙන්න පටන් ගන්නවා. ආපහු එළවලු කැපෙන්න පටන් ගන්නවා. ඉතින් ඒවා ස්වභාවික දේවල්. ඉතින් ඒවත් එක්ක මේ කටයුතු ටික ටික නැවත ඉඳීමෙන් තමයි මේක අල්ලගන්න වෙන්නේ. දැන් මේ යන්නේ මම මේ කොයි දිහාවටද? දැන් ඔහොම යනකොට අන්න සද්ද ඇහෙනවා. හිතවිලි එනවා. වටපිටාව පේනවා. ඔය සියල්ල අතරේ මම විවේකීව මේ වැඩේ යෙදිලා ඉන්නවා. දැන් මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? අන්න තමුන් කලින් මේ කයට ඇඟට අවධානයක් පිහිටවලා පටන් ගත්ත වැඩේ දැන් ටික ටික මේ වටපිටාව පිළිබඳ හොඳ අවදිභාවයක් බවට පත් වෙනවා. මට එන හිතවිලි පිළිබඳ අවදිභාවයක් බවට පත් වෙනවා. මම මේ වගේ හිතවිලි තමයි මගේ හිතට නැగిලා එන්නේ. ඒවෙන් මම මේ විදිහේ වෙහසක් ඇති කරගන්නවා. මට මේ හිතවිලි අරාග හිතවිලි නිතර එනවා. එහෙම නැත්නම් මම මේ විදිහට ද්වේෂ කරන්නෙක් වටපිටාවේ පේන කට්ටියව ඒ කටයුතු දැක්කහම මගේ හිත ගොඩක් ඇවිස්සෙනවා. ඔන්න විදිහට තමුන්ව අඳුන ගන්නවා වගේම අන්න අර වටපිටාව පිළිබඳත් අවදිභාවයක් ගැළපීලා එනවා. එතකොට එන්නේ අවදිභාවය ඒ තමුන් අඳුන ගැනීම වැරදීමක් කියලා හදාගත්තොත් තමයි අන්න අර පොතලිත බ්‍රාහ්මණයා නැත්නම් පරිබ්‍රාජකයා දීපු උත්තරේ දිහාවට අපි යන්න වෙන්නේ. මොකද අපි කියනවා අපි මේවා දැක්කා. ඒක වැරදි. අර විදියට අන්ධෙක් වගේ ඉන්න තියුණ එක මට බැරි වුණා. බීරෙක් වගේ ඉන්න තියුණ එක මට බැරි වුණා. ඉතින් ඒ වෙලාවට අපිට පුළුවනි අන්න කච්චායන හඳුරු ඊට කලින් කියන ගාතාව පොඩ්ඩක් මතක් කරගන්න. සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්කුණා නච දිත්තං සුතං දීරෝ සබ්බං උච්චති මරහති. අර විදියට ඇහෙන් දේවල් පෙනෙනවා. කනෙන් දේවල් ඇහෙනවා. නමුත් ප්‍රඥාවන්තයා මෙන්න මේ විදියට ඇහෙන පෙනෙන දේවල් සියල්ල අතහරින්නේ නැහැ. සියල්ල අතහැරලා දාන්නේ නැහැ කියන එක අන්න කච්චායන හඳුරු කියනවා. ඒතර ඒකම තමයි මේ බුදුරජාණන් වහන්සේත් මෙතන කියන්නේ. මොකද්ද? එතකොට දැන් අපි හිතමු දැන් අපිට ඒ විදිහට කටයුතු කරනකොට අන්න මේ වටපිටාව පිළිබඳ අවදිභාවයක් ඒ වගේම මගේ
මේ ඉන්න පරිසරයේ කට්ටිය කටයුතු කරන්නේ කොහොමද? ඒගොල්ලෝ කියන්නේ මොනවද? ප්‍රකාශ කරන්නේ මොනවද? ඔන්න ඒ වගේ දේවල්. ඒ වගේම තමුන්ගේ හිතට ඒවා අනුව නැగిලෙන හිතවිලි කොහොමද? අන්න අගුණයක් දැක්කහම කොයි විදිහටද කටයුතු වෙන්නේ? ගුණයක් දැක්කහම කොයි විදිහට කටයුතු වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට අපේ අවධානයට අහු වෙනවනේ. එතකොට ඒ වගේ අවධානයකදී සාමාන්‍ය අර කච්චායන හාමුදුරුවෝ කියන දෙවනි ගාතාව ගත්ත කෙනෙක් ගොඩක් වෙලාවට කියනවා අන්න අර පෝතලිත පරිබ්‍රාජකයා කියන විදිහේ අදහසක්. මොකද්ද? මේවා දැක්කට මම ප්‍රකාශ කරන්නේ ගුණයක් දැක්කත් නුගුණයක් දැක්කත් කියන්න හොඳ නෑ. මොකද මම ඇස් ඇත්තේ අන්ධෙක් වගේ ඉන්න ඕනි. කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්න ඕනි කියලා ප්‍රකාශ කරනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ අන්න අර කච්චායන හාමුදුරුවෝ මුල් ගාතාවේ කියන එක. මොකද එතන ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්කුණා නච දිත්තං සුතං දීරෝ සබ්බං උච්චතුම රහති. මේ විදිහට මේ ඇස් වලින් දේවල් පේනවා. සියල්ල පේනවා කියලා කියන්නේ. කන් වලින් සියල්ල ඇහෙනවා. නමුත් ප්‍රඥාවන්තයා මේ සියලු දේම අතාරින්නේ නැහැ. ඒ වෙනුවට සුදුසු අවස්ථාවේදී එයා කටයුතු කරනවා. එන්නේ කච්චායන හාමුදුරුවෝ කියන අනිත් ගාතාව තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මේ පෝතලිත බ්‍රාහ්මණයාට කියලා දෙන්නේ. මොකද කියනවා නුගුණ ඇති කෙනෙක්ගේ නුගුණ දකිනවා. කල් පැමිණි කල්හි කියනවා. ගුණ ඇති කෙනෙක්ගේ ගුණේ දකිනවා. සත්‍ය වූ ඇත්තා වූ. ඒක සුදුසු කාලෙදී කියනවා. අන්න අර සියල්ලම අර විදියට උපේක්ෂාවට දාලා ඇස් ඇත්තේ අන්ධෙක් වගේ සියල්ල අතහැරලා දාලා ඉන්නව නෙමෙයි. ඒ වෙනුවට ඒ තැන්හි කල් දන්නා බවක් අතිශයින් යහපත් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න මේ අතිශයින් යහපත් බව ගැන තමයි කියන්නේ. ඒතකොට අර විදියට සිහිය පුරුදු කරන කෙනෙක්ට අර විදියට මුලදී අන්ධෙක් වගේ ඉඳලා පුරුදු කරගන්න පුළුවන්. මුලදී පොඩ්ඩක් ඇස් ඇත්තේ නෑ වගේ ඉන්න පුළුවන්. නමුත් ටික ඒ හැඟීම පොඩ්ඩක් මුදා හැරලා ඒ වෙනුවට මම මේ අවදි භාවයකින් කටයුතු කරන කෙනෙක්. අවදි භාවය ආපු ගමන් මේ තියෙන කුණු කන්දල් ඔක්කොම පේන්න ගන්නවා. ඒ පෙනීම වරදක් විදිහට ගන්න එපා. ඒ වගේම ක්‍රියාවත් වෙන්න සුදුසු අවස්ථාවකුත් තියෙන්න පුළුවන්. ඒ සුදුසු අවස්ථාවේදී ක්‍රියාවත් වෙන්න. එහෙම නැත්නම් මේක නිකන් අමුතුම ධර්මයක් වෙනවනේ. ඔන්න ආගම හා ධර්මය අතර වෙනස තමයි කියන්නේ. නැත්නම් අර විදිහට ප්‍රතිපත්ති පූජාවකට යන කෙනෙක්ගේ මතුවෙන වෙනස තමයි කියන්නේ. ආමිස පූජා කරන කට්ටිය මුල් එක අරගන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්ති පූජාවට යන කෙනෙක් තමන්ගේ හිත පුරුදු කරන කෙනෙක් අන සුදුසු අවස්ථාවේදී ප්‍රකාශ කරන්න මැලි වෙන්නේ නැහැ. ඒ විදිහට කටයුතු කරන්න මැලි වෙන්නේ නැහැ. ඒ සුදුසු වෙලාවෙදී කටයුතු කරනවා. ඉතින් ඒ විදිහේ අදහසක් තමයි මේ කියන්නේ. එතකොට එහෙම අදහසක් කිව්වට පස්සේ අන්න මේ පරිබ්‍රාජකයා කියන ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ. ඔබ වහන්සේ කියපු දේ හරි. ඔබ වහන්සේ මට හරියට නිකන් අර යටිකුරු කරලා තියෙන දෙයක් උඩු කරා වගේ පැහැදිලි කිරීමක් කරා. ඊළඟට අර වහලා තියෙන දෙයක් විවර කරා වගේ පැහැදිලි කිරීමක් කරා. අර විදිහට මේ අතරමං වුණ කෙනෙක්ට පාර පෙන්වුවා වගේ පැහැදිලි කිරීමක් කරා. ඊළඟට අර විදිහට අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ පැහැදිලි කිරීමක් කරා. අන්නේ පැහැදිලි කිරීම නිසා මම මේ කියන දේ තේරුම් ගත්තා. මේ කියන දේ හරි. අන්න ඒක නිසා මම ඔබ වහන්සේගේ සරණ යනවා. මම උපාසකයෙක් විදියට දරා ගන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔහොම කිව්වහම අන්න මේ තැනැත්තට මේක යම්කිසි විදිහක sannivedanaya වුණු බවක් අපිට තේරෙනවානේ. ඒතර අර විදිහට බුදුන් ඉදිරියේ ගිහිල්ලා බණක් අහගෙන ඉඳියා. ඒ කියපු දේ තේරුණා. කියපු දේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඔබ වහන්සේ කියපු එක හරි. එහෙනම් මේ විදිහට මම මේ කරගෙන යනකොට මේ ප්‍රතිපදාවක් වඩනකොට මම සුදුසු අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන ශක්තියකුත් ටික දියුණු කරගන්න ඕනේ. ඒ විදිහට සුදුසු වෙලාවේදී ක්‍රියාත්මක වුණාට වරදක් නැහැ කියන දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පෙන්වන්නේ. ඉතින් ඔහොම කියනකොට ওই කතාව එක ගැළපිලා එන දේවල් දිහා අපි බැලුවාම මේ විදිහේ අවදියෙන් ඉන්න කෙනෙක්ට ඇත්තටම කලින්ට වැඩිය වෙහෙසක් පීඩාවක් දැනෙන්නත් පුළුවන්.
මොකක්ද හේතුව? මේ තියෙන කුණු කන්දල් ඔක්කොම දැන් පේනවා. කලින් නොපෙනුණු දේවලුත් පේනවා. කලින් නොපෙනුණු වැරදිත් පේනවා. දැන් මේ මනුස්සයා මේ යන්නේ කොහෙටද? මොකද්ද මේ කරන්නේ? මේ එක බොරුවක් කියලා මේ තව බොරු 10ක් ඒක වහන්න කියනවා කියන එකත් තේරෙනවා. නමුත් අපි මේ වගේ ඒවා පීඩාවකට ගන්න හොඳ නැහැ. මොකද අපි අවදි. අපි වටපිටාව ගැන අවදි. මේ වෙන්නේ මොනවද කියන එක අවදි. ඒතකොට ඒ අවදි භාවය බොහොම වටින දෙයක්. දැන් අද කාලේ වචනෙන් කියනවා නම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ ඕකට තමයි. එතකොට අන්න මොකද්ද මගේ හැඟීම් දැනීම් ගැන අවදි. පළවෙනිම දේ. ඒ අවදි භාවයේ තියාගෙන ඇතුළත ඇස් වහගෙන ඉන්නවා නම් ඒකත් ඔය කියන ඉන්ටෙලිජන්ස් එකක් නෙමෙයි. ඒ වෙනුවට මොකද අන්න මම මේ වටපිටාවේ වෙන දේවල් පිළිබඳත් අවදි. වටපිටාවේ කටයුතු කරන පුද්ගලයෝ පිළිබඳත් අවදි. මම මේ ඉන්න පරිසරය පිළිබඳත් අවදි. එහෙම නැතුව අපි මලගෙවල් වලට ගිහිල්ලා hina වෙන්න ගියොත්, එහෙම නැත්නම් මගුල් ගෙදරකට ගිහිල්ලා අඬන්න ගියොත් ඒක හරියන්නේ නැහැ. ඒ වෙනුවට මලගෙයකට ගියා නම් සුදුසු අයරින් කටයුතු කරන්න ඕනේ. මගුල් ගෙයකට ගියා නම් තවත් සුදුසු අයරින් කටයුතු කරන්න ඕනේ. නිතර තරහ යන පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරනවා නම් ඒ ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. කියන දෙයක් බාර ගන්න පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරනවා නම් ඒ ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. එන්නේ මේ වටපිටාව ගැන, තමුන් ඉන්න පරිසරය ගැන, තමුන් ගනුදෙනු කරන පුද්ගලයා ගැන, ඒ වගේම තමුන්ගේ හැඟීම් දැනීම් ගැන අවදි භාවයක් ගැන තමයි මේ කියන්නේ. අන්නේ අවදි භාවයට ඉතින් අලුත් කට්ටිය වචනයක් දාලා කියනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. මාරුවෙන් හොයාගෙන ඉතින් ඔය කියන්නේ. ඉතින් ඒක ලොකු දෙයක්නේ. නමුත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕක තමයි. මේ විදියට ඇත්තා වූ සත්‍ය වූ නුගුණය දැක් වෙලාවට කියනවා. සුදුසු අවස්ථාවේදී කියනවා. ඇත්තා වූ සත්‍ය වූ ගුණය දැක් වෙලාවට කියන සුදුසු අවස්ථාවේදී කියනවා. එහෙම කියන්නේ ඉතින් සෑහෙන අවදි භාවයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි ඇත්තා වූ සත්‍ය වූ එකකුත් නෙමෙයි කියන්නේ. සුදුසු අවස්ථාවේදී නෙමෙයි කියන්නේ. ඉතින් අර නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පළුවෙකුත් නැහැ කියලා. ඉතින් තමයි අන්තිමට වැඩේ අවසන් වෙන්නේ. මොකද ඇත්තා වූ සත්‍යුත් නෙමෙයි. හරියට දැනගෙන නෙමෙයි කටයුතු කරලා තියෙන්නේ. ඊළඟට අන්න සුදුසු අවස්ථාවේදී නෙමෙයි. එක්ක ගුටි කාගෙන එනවා. එහෙම නැත්නම් බැනුම් අහගෙන එනවා. එහෙම නැත්නම් තියුණ එකත් විනාශ කරගෙන එනවා. ඉතින් ඔන්න ඔය වෙනුවට ඒට වෙනස් විදිහේ අදහසක් තමයි මේක දෙන්න හදන්නේ. ඒ වෙනස් විදිහේ අදහස ක්‍රියාත්මක කරන අන්න මේ තැන අතර තේරෙනවා. මේ අවස්ථාවේදී මට වැරදුනා. නමුත් මම ඉදිරියට මේ විදිහේ ඉක්මීමක් වෙනසක් ඇති කරගන්න පුළුවන්. කියන අන්න ජීවිත පරිවර්තනයක් දිහාවට තමයි මේ යන්නේ. දැන් එතකොට දැන් ඔය වගේ ඒවා ගැන කියනකොට දැන් ඊයේ අර තරුණ දරුවන්ගේ වැඩසටහනේ අමුතුම විදිහේ වාර්තාවක් තියුණා. ඒ වාර්තාවේ මුල් වචන කීපේ විතරයි මගේ ඔළුවට ගියේ. එච්චරට ඒක ලස්සනයි. කාව්‍ය මේ ස්වභාවයකින් තමයි ඒක ඉදිරිපත් උනේ. හිතලා ලිව්වද නැද්ද මන් දන්නේ නැහැ. කොහොම හරි අහගෙන ඉඳපු මට කාව්‍ය මේ ස්වභාවයක් තියුණා. මොකද්ද මේ වාර්තාව පටන් ගත්තේ? වාර්තාව ආරම්භුනේ මෙන්න මේ විදිහේ වාක්‍යකින්. මොකද්ද මේ වාක්‍ය? දැන් අපි අහලා තියෙනවනේ ඉතින් මේ අපේ දරුවෝ මේ විදිහට ඇබ්බැහි වෙලා ගේම්ස් වලට ඇබ්බැහි වෙලා Facebook ඇබ්බැහි වෙලා යාළුවෝ එක්ක chat කර කර ඉන්නවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න මෙතන රැස් වෙලා ඉන්න කට්ටියට සෑහෙන තියෙන්න පුළුවන්. ඒතර අර වාර්තාව පටන් ගත්තේ කොහොමද? අම්මා Facebook එකට ඇබ්බැහි වෙලා. ඔන්න ඔතනින් තමයි වාර්තාව පටන් ගන්න. ඉතින් ඒ වචන ටික කිව්වා විතරයි එතනින් එහාට ටික අහන්න දෙයක් නැහැ. අන්න අම්මා Facebook එකට ඇබ්බැහි වෙලා. එතකොට එයා දවසට පැය ගාණක් Facebook එකේ, ඉන්ටර්නෙට් එකේ, ෆෝන් එකේ තමයි කල් ගත කරන්නේ. එතකොට එහෙම කල් ගත කරනකොට ගෙදර දොරේ වෙන්න ඕනේ දේවල් අම්මා අතින් වෙන්නේ නැහැ. ඉතින් තාත්තගේ අම්මා ආච්චිත් ගෙදර ඉන්නවා. ආච්චි තමයි ගෙදර ඔක්කොම වැඩ කරන්නේ. ආච්චිට ඉතින් හරි තරහයි මේක ගැන. ඊට පස්සේ තාත්තත් ඇවිල්ලා මේ විදියට සමහර වෙලාවට අම්මට බනිනවා. බනින්න ආච්චිත් මෙහෙම තරහ වෙන්න අම්මා තව අර පැත්තටම ඇබ්බැහි වෙනවා. එතකොට මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න විදිහක් කියන්න කියලා තමයි ප්‍රශ්නේ ඉදිරිපත් උනේ. එතකොට ඔන්න අපි නොදන්න පැත්තක්. අපි හිතන්නේ මේ දරුවන්ට තේරෙන්නේ නැහැ කියලා. නමුත් අවුරුදු 12 13 වෙනකොට ওই කෙරුවාවල් ටික ඔක්කොම තේරෙනවා. එතකොට ඉතින් අර අමුතු හිනාවක් තමයි යන්නේ. මොකද්ද හිනාව? අන්න මහා කකුලෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. ඉතින් අහනවා පස්සේ හරි උන් කෙලින් යන්න පුරුද මොන පිස්සුද උන් ඔක්කොම ඇදේට යනවා.
මොකද මහ කකුලුව ඔක්කොම ඇදේට තමයි යන්නේ. ඔක්කොම ඇද කකුලුව තමයි ඉන්නේ. ඉතින් එහෙම ඉඳල්ගෙන ඇදේට යන ගමන් කියනවා අන්න මේ උඹලා ටික මගේ පිටිපස්සෙන් එන උන් ටික කෙලින් වරෙල්ලා කියලා. ඔය හංගගෙන ඉන්න දේවල් නොදන්නවා කියලා ඉන්න දේවල් ඔය දරුවන්ට හොඳට පේනවා. ඉතින් පෙනීලා අර විදිහේ ප්‍රශ්නත් සමහර විට හිතේ දරාගෙන ඉන්නවා. ඉතින් ඒ විදිහේ ප්‍රශ්න වලින් ගොඩක් පීඩා විඳින දරුවොත් ඉන්නවා. දෙමව්පියෝ හිතනවා මට තේරෙන්නේ නැහැ. මේ මං කරන වැඩ මට හොරාට කරගෙන යන්න පුළුවන් කියලා. නමුත් අන්න අම්මා Facebook එකට බැහි වෙලා. ඉතින් හරි hina ඔක ඇහෙනකොටම ඉතින් මොකද්ද? අන්න මේ යථාර්ථය තමයි උතන තියෙන්නේ. ඉතින් මේ දරුවා අහනවා මං කොහොමද මේ ගෙදර ප්‍රශ්නේ විසඳන්නේ? මං කොයි විදිහටද මේ අවස්ථාවකදී කටයුතු කරන්නේ? මං කොහොමද මේ ආච්චි අම්මයි තාත්තයි අතර සමගිය ඇති කරන්නේ කියලා තමයි ප්‍රශ්නේ. එතකොට අපිට දෙන්න පුළුවන් උත්තරය තමයි ප්‍රායෝගික උත්තරය තමයි මොකද්ද? ඩිස්ක්ලේමර් එකක් පාවිච්චි කරන්න. මොකද්ද? මට මේ අපේ අම්මව මට ඕන විදිහට හදන්න ඕනේ. අපේ තාත්තව මට ඕන විදිහට කටයුතු කරන්න ඕනේ. අපේ ආච්චිව මට ඕන විදිහට සාමෙන් මේ ගෙදර තියාගන්න ඕනේ කියන අදහස හිතෙන් අත්හැරලා දාන්න. ඩිස්ක්ලේම් කරන්න මට මේකේ පාලනයක් නැහැ. මට මගේවත් පාලනයක් නැතිකොට මං කොහොමද මේ ගෙදර කට්ටියව පාලනය කරන්නේ කියන අතහැරීම සිද්ධ කරා නම් අන්න එතකොට ඒ අතහැරීම එක්ක ඒ හිත ඇතුළත ගන්න තීරණයත් එක්ක අන්න කාලෙත් එක්ක සමහර විට මේ හිතේ තියෙන වෙහෙස නැති වෙලා යන්න පුළුවන්. ඒතර ඔය වගේම කතාවක් බුදුරජාණන් වහන්සේ වෙන සූත්‍ර දේශනාවක කියනවා. ඒ කතාව අපි නිතර කියන දෙයක් හින්දා අපි බලමු මේ වගේ දෙයකදී අන්න මම හිතාගෙන ඉඳියොත් මගේ දෙමව්පිය මට මේ විදියට නිවැරදි කරගන්න පුළුවන්. දෙමව්පියෝ මෙහෙම වැරදි කරනවා. ඒක සුදුසු නෑ කියන හිතවිල්ලක් නැවත යනකොට සමහර විට දරුවෙක් අවුරුදු 10ක් 15ක් මේක පිළිබඳව විඳෝමින් කල් ගෙවන්න පුළුවන්. ඒ කල් ගෙවලා අන්තිමට අන්න ආතතියක් මානසික ලෙඩක් හදාගන්නත් පුළුවන්. නමුත් ඒ දරුවාට පුළුවන් නම් මේගොල්ලන්ව මට පාලනය කරන්න බෑ කියන අදහස මේ හිතට දාගන්න. ඒ දාලා සුළු දවසකින් අර වෙහෙස අනිත් පැත්තට නිදහස් වෙනවා. ඉතින් ওই කතාවම බුදුරජාණන් වහන්සේ කියනවා අන්න රාග තමුන් හිතෙන් කැමති ගෑනු ළමෙක් ඉන්නවා අවුරුදු 16ක විතර බොහොම පෙනුම තියෙන ගෑනු ළමෙක්. ඒතර මේ ගෑනු ළමයාට අපේ හිතේ කැමැත්තක් තියෙනවා නම් ඒ තැනැත්ති වෙන පුරුෂයෙක් එක්ක කතා කරනකොට මේ තැනැත්තගේ හිතට වෙහෙසක් පීඩාවක් ගැළපිලා එනවා. නමුත් මේ තැනැත්ත පස්සේ මේක ඩිස්ක්ලේම් කරනවා. මේ තැනැත්තිගේ මට පාලනයක් නැහැ. මේ තැනැත්තිගේ මට උමනාවක් නැහැ කියන අතහැරීම සිද්ධ කරනවා. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ අර තැනැත්තිම අර විදියට මුකුළු කර වෙන කෙනෙක් එක්ක කතා කර ඉන්නවා. එතකොටත් මේ පුරුෂයාට හිතේ වේදනාවක් එනවද කියලා අහනවා. එතකොට හිතේ වේදනාවක් එන්නේ නැහැ. මොකද හිතේ අපේක්ෂාවක් අර විදිහේ දෙයක් නැති නිසා. ඔනේ අපේක්ෂාව අතහැරියා නම් ඒ අතහැරීම එක්ක අතහැරනකොට එහෙම අතහැරෙන්නේ නැහැ. දවස් මාස කිහිපයක් තිස්සේ නැවත මේ පණිවිඩය දෙමින් අතහැරියා නම් අන්න ඒ අතහැරීමත් එක්ක දවසක අන්න අර පීඩාව නැතිලා යන්න පුළුවන්. ඉතින් එහෙම අතහැරියට පස්සේ සමහර විට දවසක අන්න අම්මට වුණත් මේ පණිවිඩය දෙන්න පුළුවන් දවසක් ඔය කරන වැඩේ වැරදි කියලා කියන්න පුළුවන් දවසක් ගැළපිලා එනවා. ඒ සුදුසු අවස්ථාව එන්නේ කල්පනා කර ඉඳලා නන් නෙමෙයි. ඒ සුදුසු අවස්ථාව දැන් එයිද, අද එයිද, හෙට එයිද, කවදද මං ලං කරගන්නේ කියලා හිත ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් අපි නුසුදුසු අවස්ථාවක තමයි මේ ප්‍රතික්‍රියාව දක්වන්නේ. සමහර විට ඇත්තා වූ සත්‍ය වූ දෙයකටත් නෙමෙයි මේ ප්‍රතික්‍රියාව දක්වන්නේ. ඒ වෙනුවට මේ අතහැරීම හිත තුලින් සිද්ධ කළා මේ තැනත් විවේකීව ඉන්නකොට හරියට අර නිකන් හඳ රාහු අල්ලනවා වගේ අන්න සුදුසු අවස්ථාවක් ගැලපිලා එනවා. ඒ අවස්ථාවේදී පොඩි ටච් එකයි දෙන්න ඕනේ. අන්න අම්මා තාත්තා වුණත් දිය වෙලා බිමට වැටෙනවා. අන්න ඒ අවස්ථාවේ දෙන පණිවිඩය කමියුනිකේට් වෙනවා. කමියුනිකේට් වුණාම අන්න ජීවිත පරිවර්තනයක් තරමට යන්න පුළුවන්. නමුත් මේ පණිවිඩය දෙන තැනත්තා අන්නේ අතහැරීම සිද්ධ කළා තියුණොත් අන්න නිවැරදි
දැක්මක් අපිට පහළ වෙලා තියෙනවා. එහෙම නැතුව අපි හිත තුලින් දෙයක් අල්ලගෙන යම් විදිහට දකින්න උත්සාහ කරාට ඒක නිවැරදි දැක්මක් නෙමෙයි. දැන් පහුගිය දවසක් කෙනෙක් කියනවා මොකද්ද ක්‍රිකට්. මේ දවස්වල ක්‍රිකට් මැච් ටිකක් යනවා. හරිම අමාරුයි මම මේ බලන්නත් ඕනේ නොබලත් බෑ. හරි වෙහෙසයි මේක බැලුවම. මොකද්ද වෙහෙසට හේතුව? අනේ හිත ඇතුලේ තියෙනවා මගේ ලංකාවේ ටීම් එක දිනයි කියලා අපේක්ෂාවක්. එතකොට ඒ අපේක්ෂාව නිසා මැච් එකේ විකට් එකක් ගියොත් ඔන්න ආතතිය. හතරේ පාරක් ගැහුවොත් ආපහු සතුටක් එනවා. ආපහු ඕන විකට් එකක් ගියොත් ආපහු ආතතිය. අරුන්ගේ උන් හොඳට බැට් කරනකොට ඔන්න වෙහෙසයි. විකට් එකක් ගියොත් අපේ පැත්තේ කට්ටිය බෝල් කරනකොට ඔන්න පොඩ්ඩක් සැනසීමක් එනවා. ඉතින් මේ මැච් එක බලලා ඉවර වෙනකොට මම මාර පුදුම වෙහෙසකින් ප්‍රෙෂර් එකකින් තමයි වැඩේ අවසන් කරන්නේ. මොකද්ද අපේක්ෂාවක් හිතේ තියෙනවා. මගේ ටීම් එක දිනයි කියලා අපේක්ෂාවක් තියෙනවා. එතකොට ක්‍රිකට් ගේම් එකක් නෙමෙයිනේ එන්ජොයි කරන්නේ අපි. ඒ වෙනුවට වෙන මොකද්දෝ එකක් තමයි කරන්නේ. එතකොට ක්‍රිකට් හරියට එන්ජොයි කරන්නේ කොහොමද කියලා බැලුවොත් නදීප් සමහර විට තරහ වෙයි මෙහෙම කිව්වහම ක්‍රිකට් හරියට කොහොමද එන්ජොයි කරන්නේ කියලා බැලුවොත් ඔන්න අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ඉංග්ලන්ඩ් vs සවුත් අප්‍රිකා. අදාළම නැති ටීම් දෙකක්. එතකොට මේ ටීම් දෙකට ගිහිල්ලා එක මිනිස්සෙක් ඉන්නවා කොඩි දෙකක් තියාගෙන දෙපැත්තෙන්. අන්නලා ඉංග්ලන්ඩ් කොඩිය තියාගෙන ඉන්නවා සවුත් අප්‍රිකන් කොඩිය තියාගෙන ඉන්නවා. අර කොඩි දෙක දෙපැත්තෙන් අත් දෙකට තියෙනවා. එතකොට අපි හිතමු ඔන්න ඉංග්ලන්ඩ් බැට් කරනවා නම් ඒගොල්ලෝ හතරේ පාරක් ගැහුවාම ඉංග්ලන්ඩ් කොඩිය අරගෙන එහාට මෙහාට වනනවා. ඊට පස්සේ ආපහු සවුත් අප්‍රිකන් කට්ටිය විකට් එකක් ගත්තොත් අන්න ඒ කොඩිය අරගෙන එහාට මෙහාට වනනවා. මේ තැනතගේ අපේක්ෂාවක් නැහැ මේගොල්ලෝ දිනයි කියලා. මේගොල්ලෝ හොඳට කටයුතු කරයි කියලා. ඒ වෙනුවට අන්න ඒ තැනත්ත ඇත්තටම ක්‍රිකට් එන්ජොයි කරනවා. අර විදිහට පොප්කෝර්න් එකක් හරි මොනවා හරි කන ගමන් ක්‍රිකට් එන්ජොයි කරනවා. ඔන්න ඔය අපේක්ෂාවක් නැති ස්වභාවය ගැන තමයි කියන්නේ. අන්න එහෙම අපේක්ෂාවක් නැත්තම් ඇත්තටම හොඳ බෝලයක් දැම්මහම විකට් එකේ පොළු ගැලවිලා ගියාම ඒක අපිට අගය කරන්න පුළුවන්. ඇත්තටම කෙනෙක් හතරේ පාරක් ගැහුවාම හයේ පාරක් ගැහුවාම මේ දක්ෂකම අපිට අගය කරන්න පුළුවන්. මොකද හේතුව මේ තැනත්තා ක්‍රිකට් එන්ජොයි කරන නිසා. ඔන්න ඔය විදිහේ වෙනසක් තමයි මේ ජීවිත පරිවර්තනය. එතකොට අර විදිහට කෙනෙක්ගේ වැරදි කියනවා අද කියන්දෝ හෙට කියන්දෝ කවදා කියන්දෝ කිකින් එකක් නෙමෙයි. ඒ වෙනුවට සුදුසු අවස්ථාවේදී කොඩිය වනනවා. හොඳ කියන කොඩියත් සුදුසු අවස්ථාවේදී වනනවා. නරක කියන කොඩියත් සුදුසු අවස්ථාවේදී වනනවා. එතකොට ඒ සුදුසු අවස්ථාව නිසා අන්න කෙනෙක්ගේ සම්පූර්ණ ජීවිත පරිවර්තනයක් උනත් වෙන්න පුළුවන්. එතකොට මේ කටයුතු කරන කෙනා මේ කියන කෙනා අන්න ඒ තැනට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා තියෙනවා. මොකද හේතුව සුදුසු අවස්ථාවේදී ගුණේ කිව්වා. සුදුසු අවස්ථාවේදී නුගුණේ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අන්නේ ඒ තැන්හි කල් දන්නා බව. අන්න ඒක අතිශයින් යහපත්. ඒක ලේසි පාසු කෙනෙක්ට පිහිටන්නේ නැහැ. ඒ විදිහේ ශක්තියක් ලේසි පාසු කෙනෙක්ට නැහැ. ඉතින් මේ ආපු පරිබ්‍රාජකයාට නම් ඒ අදහස තිවිලා තියෙනවා. නැත්තම් මේක පිළිගන්නේ නැහැ. නැත්තම් බොහන්ස කිව්වට ඕකම ඔහොම නෙමෙයි. ඔය කිව්වට ඔහොම කොහොමද මම පිළිගන්නේ කියලා දමල ගහලා යනවනේ. නෑ මේ තැනත්ත පිළිගන්න ස්වභාවයෙන් අපිට කියන්න පුළුවන් මේ තැනත්ත තුල ඒ ශක්තියක් තිවිලා තියෙනවා. ඒ විදිහේ පණිවිඩයක් මේ තැනත්තට බාර ගන්න ස්වභාවයක් තිවිලා තියෙනවා. අන්න ඒක නිසාම කියනවා හරි ඔබ වහන්සේ හරි. හරියට නිකන් අන්න වහලා තිබුණ දෙයක් විවෘත කරා වගේ. යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ. අර විදිහට අතරමං වූ කෙනෙක්ට මාර්ගෙ පෙන්වනවා වගේ. අර විදිහට අන්ධකාරයේ පහනක් දැල්ලුවා වගේ. මම ඔබ වහන්සේගේ සරණ යනවා. කියලා ප්‍රකාශ කරලා යනවා. ඉතින් අන්නේ වැනි වූ ශිල්පයක් තමුන් තුලත් දියුණු කර ගැනීම සඳහා අද දිනේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අදත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි හැම දිනාටම ඉදිරිපත් කරා. පෝතලික පරිබ්‍රාජකයා සහ බුදුරජාණන් වහන්සේ අතර ඇති වුණු සාකච්ඡාවක් ඇතුලේ තමන්ත් එක්ක ආශ්‍රය කරන පුද්ගලයන්ගේ නුගුණ සහ ගුණ කියන ආකාරය අනුව පුද්ගලයන් 4 වර්ගයක් ඉන්න බවත් ඒ 4 දෙනාගෙන් පෝතලික බ්‍රාහ්මණ පරිබ්‍රාජකයා හිතුවේ ගුණ සහ නුගුණ දෙකම දැක්කලා කියන්නේ නැතුව ඉන්න කෙනා සුදුසු පුද්ගලයා කියන එක උනාට බුදුහාමුදුරුවෝ දේශනා කළේ යමෙක්ගේ ගුණ සහ නුගුණ දැකලා
සුදුසු අවස්ථාවේදී මම හිතන්නේ වැදගත්ම වචනේ ඒක මම අධිකන ගත්ත සුදුසු අවස්ථාවේ ಗುಣ සහ නුගුණ කියන පුද්ගලයා තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ කියලා ඒ කාරණාව තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. මම හිතන්නේ ගිය සතියේත් අපි පොඩ්ඩක් සාකච්ඡා කරා මේ භෞතික ලෝකේ හැමදාම ඉලක්ක හදාගෙන ඉලක්ක පස්ස අපි යනකොට අපිට මේ වර්තමාන මොහොත මිස් වෙනවා අන්තිමේදී මුකුත් නැතුව නිකම්ම මැරලා යනවා ඒ වෙනුවට අනාගත ඉලක්ක හදන්න නැතුව වර්තමාන මොහොත අපිට විඳින්න පුළුවන්ද විඳිනවා නම් කොහොමද විඳින්නේ කියන කාරණේ තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළේ. මෙහෙම වර්තමාන මොහොත ගැන අවදියෙන් ඉන්න කෙනෙකුට වෙන කෙනෙකුට වඩා කියන වර්තමාන මොහොත ගැන අවදියෙන් නොඉන්න කෙනෙකුට වඩා වැඩි වෙහෙසක් දැනෙන්න පුළුවන්. මොකද තමන්ගේ හැඟීම් ගැන අවදිමත්, තමන්ගේ සිතුවිලි ගැන අවදිමත් වගේම තමන්ගේ වටපිටාවේ වෙන දේ ගැනත් තමන්ගේ වටපිටාවේ සිද්ධ වෙන දේ ගැනත් අවදි නිසා මේක පීඩාවක් විදිහට කෙනෙක්ට දැනෙන්න පුළුවන් වුණත් ඒක පීඩාවකට ගත යුතු නෑ කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම සිහියෙන් ඉන්න කෙනෙක් කියන්නේ මේ හැමදේම කිසිම දෙයක් නොදක අන්ධෙක් වගේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ ඇති කරගන්න අවදිභාවයත් එක්කම තමන් සහ තමන්ගේ වටපිටාවේ වෙන සියලුම දේ දැකලා සුදුසු අවස්ථාවේදී සුදුසු පරිදි කටයුතු කරන තැනැත්තා කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම අපිට මේ තමන්ට තමන්වත් තමන් ගැනවත් පාලනයක් නැති බව දන්න අපිට එහෙම බාහිර පුද්ගලය පාලනය කරන්න බෑ කියන කාරණියත් දේශනාව ඇතුළේ කියවුණා. ඒ වගේම අපේක්ෂාවකින් තොරව ක්‍රීඩාවක් කොහොමද අපි එන්ජොයි කරන්නේ කියන එක අවසාන වශයෙන් දේශනා කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ ක්‍රීඩාවක මොන පැත්තක් ජයග්‍රහණය කරත් ඒ සුදුසු අවස්ථාවේදී අපි ඒ සුදුසු කොඩිය උසවනවා වගේ නුගුණ සහ ගුණ පුද්ගලයේ නුගුණ සහ ගුණ සුදුසු පරිදි සුදුසු අවස්ථාවේදී කියනකොට ඇත්තටම ඇත්ත වශයෙන් තියෙන නුගුණ සහ ගුණ සුදුසු අවස්ථාවේදී ඒ පුද්ගලයාට දැනුම් දීමෙන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් කියන කාරණය ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා. එතකොට යටිකුරු කළ දෙයක් උඩු කර පෙන්වනවා වගේ, එහෙම නැත්නම් මංමුලා වූ කෙනෙකුට පාර පෙන්නනවා වගේ, එහෙම නැත්නම් වහලා තිබුණු දෙයක් විවෘත කරා වගේ, එහෙම නැත්නම් අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්වලා ආලෝකය ලබා දුන්නා වගේ අපිට තමන්ට ඒ පුද්ගලයා ගැන දැනගන්න සහාය මාර්ගය ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය වටපිටාව හැදෙනවා කියන කාරණේ තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළේ. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ දේශනාවට අපේ වැඩසටහනේ ඊළඟ පියවර විදිහට අපිට තියෙන්නේ ආධුනික උපදේශ මාලාවට කට්ටියට මතක් කරලා දෙන එක මම ෂෙයා කරන්නම්. මම හැමදාමත් මතක් කරනවා වගේ මේ සතිය වඩනවා කියන එක කිසිම ආගමකට, ජාතියකට, දේශ සීමාවකට සීමා වෙන දෙයක් නෙවෙයි. මනුෂ්‍යත්වය ලැබපු ඕනම කෙනෙක්ට ඕනම අවස්ථාවක කරන්න පුළුවන් දෙයක්. ඉඳ ගන්න සහ ඇවිදින්න පුළුවන් හැකියාව තියෙන ඕනම කෙනෙක්ට මේක පුහුණු කරලා ප්‍රත්‍යක්ෂයෙන් මේකේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න අත්දකින්න පුළුවන්. ඒක ඒ සඳහා අවශ්‍ය වෙන්නේ තමන්ට මේක කරන්න අවශ්‍යයි කියන හැකි සංඥාව සහ ඒ වෙනුවෙන් තමන් කාල වේලාවක් යොදා ගැනීම විතරයි. හැමදාම මතක් කරනවා වගේ නිස්සාරණ වනේ ආශ්‍රයෙන් මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ රාශියක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වීඩියෝස් අතරින් දෙකක් මම දක්වලා තියෙනවා මේ උපදේශ පත්‍රිකාවේ. අද මේ වැඩසටහන සම්බන්ධ වෙන කෙනෙක්ට හෝ එහෙම නැත්නම් මේ මූලික උපදේශ අලුත් කරගන්න අවශ්‍ය කෙනෙක්ට ඒ වීඩියෝ නරඹලා අවශ්‍ය සුදුසු උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙම උපදෙස් ලබාගෙන මම හැමදාම කියනවා වගේ වැදගත්ම දේ මෙන්න මේ පුහුණුවට වෙලාව හොයාගන්න එක බොහොම වැදගත්. ඒක නිසා මේක දෛනිකව Tamanට පුළුවන් වෙලාවක්. පැයක් පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් පැය භාගයක්, විනාඩි 20ක්, විනාඩි 10ක් Tamanට පුළුවන් වෙලාවක්
සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සඳහා යොදා ගන්න එක හරිම වැදගත්. එහෙම යොදාගෙන දිනපතාම මේක පුහුණු කරලා පැය දෙකක් විතර වගේ වෙනකොට සතිමත් ඉඳ ගැනීමක් සහ පැය දෙකක් විතර සතිමත් ඇවිදීමක් කරාට පස්සේ ඒ තමන්ට ලැබෙන අත්දැකීම් තමන්ට හැකි පරිදි සටහනකට ගන්න. එහෙම සටහනකට අරගෙන ඒක අප වෙත යොමු කළ යුතු Google ෆෝරමය සහ ඊමේල් ලිපිනය සඳහන් කරලා තියෙනවා. ඒ ෆෝරම් එක හරි ඊමේල් එක හරි භාවිතා කරගෙන අපිට වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ අපි වාර්තා උන්වහන්සේට ඉදිරිපත් කරලා ඒ අයට සුදුසු විදිහේ වැඩිදුර උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ අතරතුරත් අපි හැම ඉරිදා දවසකදීම මේ වෙලාවට මේ වැඩසටහන පවත්වාගෙන යනවා. I think හැම කෙනෙක්ම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා සමන්ගේ සතිය වැඩි දියුණු කර ගැනීමෙන් වැඩිදුර උපදෙස් ලබා ගන්න සහ තමන්ගේ තියෙන ගැටලු निराකරණය කරගන්න පුළුවන් කියන කාරණය ආයෙත් මතක් කරනවා. මේ අදාළ උපදේශ පත්‍රිකා මම දැනටමත් මික්සලාර් එකට යොමු කරලා තියෙනවා. තව ටිකකින් මම ඒකට Zoom chat එකකට යොමු කරනවා. ඒ අවශ්‍ය කෙනෙක්ට ඒක ලබා ගන්න පුළුවන්. උපදේශ පත්‍රිකා ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සූදානම් කරපු උපදේශ පත්‍රිකාවේ තියෙන ඉච්චරයි. අපි ඊළඟ අංගයේ විදිහට තියෙන්නේ අපේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීම. අපි මුලින්ම ලිඛිත වාර්තා සඳහා තමයි අවස්ථාව ලබා දෙන්නේ. ඊට පස්සේ අපිට ඉඩක් තිබුණොත් අපි වාචික ප්‍රශ්න සඳහා ඉඩක් ලබා දෙනවා. මම නදීප්ට ආරාධනා කරනවා ප්‍රශ්න උත්තර වාරය කරගෙන යන්න. බොහොමත්ම පින් රාජිකා. අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ කිව්වා වගේම ඇත්තටම මටත් මේ ක්‍රිකට් බලනකොට පොඩ්ඩක් මේ දුක හිතුණා ලංකාව පරදිනකොට. පස්සේ ඉතින් කොඩි දෙක මං අතර ගත්තා අතම CM. කොඩි දෙකක් තියෙනවද දැන්? ඔය එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් මොකද මට හිතුනේ ඇත්තටම ඉතින් දක්ෂයා ඉතින් දිනන ස්වභාවයක් තියෙනවනේ. ඉතින් ඇයි මං ඒකට මේ මම ෆයිට් කරන්නේ මොකද කියලා ඉතින් මම කොඩි දෙක අතට අරගෙන ඉතින් බොහොම ඊට පස්සේ ක්‍රිකට් එන්ජොයි කරා අන්තිමට උනේ ඒකයි. ඒක තමයි එන්ජොයි කරන්න පුළුවන් හරි විදිය. දැන් අපි වර්තමාන මොහොත ගැන කිව්වේ ඒකනේ. අර විදියට ඉලක්කයක් අපේක්ෂාවක් හිත තුළ තියාගෙන ඉඳියොත් අපි මේ ජීවත් වෙන්නේ නැහැ. ජීවිතේ විඳවන ගතියක් තමයි තියෙන්නේ. ඒ වෙනුවට දත්ම දිනවා නම් දත්ම දිනවා කියන එකෙත් අපිට ජීවත් වෙන්න පුළුවන්. අන්න දත්ම දින එක එන්ජොයි කරනවා. ඒ වගේම ක්‍රිකට් නම් ක්‍රිකට් එන්ජොයි කරනවා. ඊට පස්සේ ආහාරයක් ගන්නවා නම් ඒක එන්ජොයි කරනවා. අන්න ඕහොම තමයි ජීවිතේ ගොඩ නැගෙන්නේ. ඒ මොහොතක් එකතු වෙලා තමයි ජීවිතයක් ගොඩ නැගෙන්නේ. එහෙම නැතුව අපි මේ අමුතු ඉඳවිල්ලක් තමයි කරන්නේ. ඉතින් මමත් ඒ දවස්වල ක්‍රිකට් බල ඉන්දියා කොහොම හරි අර මොකක් හරි හොඳ සිදුවීම් දෙකක් වුණා. වර්ල්ඩ් කප් ෆයිනල්ස් වලට ගිහිල්ලාම සිදුවීම් දෙකක් වුණා. එකක් පෙරදිලා ආවා, තව එකක් පරාජය බාරගෙන ආවා. මේ දන්න කට්ටිය දන්නවා ඇති. ඉතින් මේ ඒ අවස්ථාවවලදී එපා වුණා. ඒකට එපා වුණා තාමත් අරක තියෙනවා. නමුත් ඇත්තටම ඔය කියනවා වගේ කොඩි දෙකක් දෙපැත්තෙන් තියාගෙන බැලුවොත් ඇත්තටම ක්‍රිකට් බලන්න පුළුවන්. ක්‍රිකට් එන්ජොයි කරන්න පුළුවන්. නදීප්ට ඒ කැමැත්තක් තියෙන එකේ ඕක ප්ලේ කරන එකේ ඇත්තටම කෙනෙක්ගේ හොඳට බෝල් කරනවා නම් ඊළඟට හොඳට බැට් කරනවා නම් ඒක අගේ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් අපි හිත තුලින් අර විදියට මනාපමනාව තියෙන කොට ඉතින් අමාරුයි අගේ කරන්න. එහෙමයි සන්නහස. මේ වෙනකොට ස්වාමීන් වහන්සේ ලිඛිත වාර්තා දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා. එන් මුලින්ම මම ව්‍යානාදුවගේ වාර්තාව ඉදිරිපත් කරන්නම්. Screen එක share කරලා. So the first report today is from Viana Dua. I just share the screen and also let me read out the her report, Swamin Answer. I lied down on the floor. I closed my eyes and relaxed my body. I put my hands on the belly. I brought my attention to the belly. I noticed my belly moving up and down. I started counting the movement and there were 37 movements. In the end, I heard Tikki Baba's noise of licking her body. I stopped counting and opened my eyes. Within brackets, so an answer, note Viana calls Tikiri. I think we already heard the Tikki Baba of Viana Dua. And also she shared forward and
a nice painting as well, Swamin Wahanse. I just shared it on the screen now. That's the end of report, Swamin Wahanse. Okay, so we are aware about Tikiri Baba. So that explanation is already given in earlier reports because she is enjoying time with her pet, the smelly cat. So when you try these type of exercises, it's very nice. Even when you try to fall asleep, if you can just become aware that you have this type of a posture and your belly is moving up and down, and just be with that. You don't have to continuously observe only the belly. Sometimes Tikiri Baba sounds will come. Sometimes you will feel different things. The thoughts will come. So we are welcoming all of them and just be with the process. So most people, if they try to only keep their attention with the breath or with the stomach, then they come and complain, when I am mindful, I can't fall asleep. Because for hours I am being mindful, but I get tired of this practice because I can't fall asleep. Bhante, you said we are getting a good night's sleep if you try to fall asleep mindfully, but now I am getting no sleep. So that's a valid complaint because you are so stuck on a particular object. You try to fix your attention on one thing, and as a result, you won't be able to fall asleep. But if you just let them be, just gradually just observe, let them flow. No need to control them. Just let the sounds be, let the thoughts be, let the belly be, and just become aware that you are among these things. You are just in between these things. If you stay like that, then the sleep will come naturally. But if you try to fix your attention on a particular object, then that very act will prevent you from falling asleep. So Vyana is not that new to this practice. So Vyana knows. When she heard Tikiri Baba, that's also fine. That's also in the present moment. And just be aware that I am hearing these things. Just be aware that the thoughts from the entire day coming to my mind, different incidents from the day coming to my mind, that's totally fine. That's how your mind works. So you just be with it and let them flow. Let the thoughts come and go and just be with the process. Let the sounds come and go and just be with the process. If you do like that, then before you fall asleep, there are certain things, more like a healing process, certain things that from the day, throughout the day you gathered, certain things, they are coming out, they are going away, and it is a healing process. And with a relaxed mind, you are falling asleep. Otherwise, if you fall asleep unmindfully, then you are falling asleep without that healing power, and you are falling asleep with lot of garbage, and that won't result a good night's sleep. But if you let them flow and just be with the process, let the thoughts come and go, let the sounds come and go, let the belly be, and just be aware. And after a while, you can just relaxed manner, you can go to the sleep. And if you sleep like that, then the next day when you wake up, you will feel fresh, you will have a good night's sleep, and you won't see nightmares. So all these added advantages are there. So Vyana, in that sense, she is familiar very much about the practice, and I will send a small video about sleeping, and in that video it is saying switching off for the night. So maybe she can do that practice and let us know by next week
how she did practice and what was her experience. Then based on that report, the adults here, they can also learn. Nadeer? ඔව් රාධිකා next මම ඊළඟ වාර්තාව කියවන්න අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මා භාවනාව ආරම්භ කොට මාස 4ක් පමණ වේ. දිනපතා පැයක පරයන්කයක්ද විනාඩි 20ක පමණ සක්මන් වාර එකක් හෝ දෙකක් දිනකට සිදු කරමි. මා මින් පෙර ඉදිරිපත් කරන ලද කමඨහන් වාර්තාව සඳහා ගරු ස්වාමීන් වහන්සේ විසින් උපදෙස් දෙන ලද්දේ භාවනාව කරන්නට නොව කෙරෙන්නට ඉඩ සලසන ලෙසත් මතුවන ආලෝක සංඥා හෝ අඳුරු සංඥාවලට වැඩි වටිනාකමක් නොදිය යුතු බවත්ය. ඒ අනුව භාවනා කරමි. පරයන්ක භාවනාව පැය 1යි. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. එහෙත් මාස 1ක කාලයක සිට පරයන්කයට හිඳගත් වහාම ශරීරයේ කම්පන වන්නට පටන් ගනී. අද දිනද එසේ සිදුවිය. ආනාපානයද දැනේ. එහෙත් ශරීරය තුල සිදුවන චලන හා කම්පන වඩාත් ප්‍රබලව දැනේ. වම් පායේ උණුසුම් ගතියක් ඇතිවිය. දෙපා සහ දෑත් හිරිවැටෙන ගතියක් දැනේ. නළලේ කන් අසල මෙන්ම ශරීරයේ විවිධ ස්ථානවල යම් යම් ස්පන්දන ඇති වී ගමන් කරයි. ඒවා නැති වී යයි. කම්පන වාරයකට පසුව ශරීරයේ නිශ්චලව සිත යම් ස්ථානයකට ගමන් කරයි. ටික වේලාවක් එම ස්ථානයේ සිටින විට නැවත ශරීරයේ කම්පන දැනෙන්නට පටන් ගනී. ශරීරයේ චලනය වන අතරතුරද සිත හිස් ස්ථානයකට ගමන් කර මද වේලාවක් නැවතී තිබේ. සිතවිල්ලක් හෝ දෙකක් පැමිණි බව පමණක් මතකයට නැගේ. අවට ශබ්ද හෝ සිදුවීම් ඇති වුණත් ශරීරයේ එකම කාර්යයක යෙදී. මාගේ පාලනයක් නොමැති බව වැටහෙයි. වරින් වර ඉක්මන් ප්‍රබල ආශ්වාස ප්‍රාශ්වාසයන් සිදුවේ. දැස්වල සුළඟ කැරකෙවනවා මෙන් දැනේ. භාවනාව පැය අවසන් වූ විට හෙම්බත් වූ ස්වභාවයක් ඇතිවේ. මෙසේ පර්යන්කයේ අවසන් කළෙමි. එකම දෙය සිදුවන බැවින් සහ වෙහෙසක් දැනෙන බැවින් භාවනාව මගහැර යාමට සිටේ. එහෙත් මා භාවනාව කඩ කළේ නැත. සක්මන් භාවනාව. සතිමත් සක්මනෙහි මැටි ටයිල් පොළොවෙහි සක්මන් කරන විට දෙපා බරවන අතර වරින් වර පාද පොළොවේ ගිලෙන ස්වභාවයක් දැනේ. වරින් වර කන් අගුල් වැටීම, ඉසේ සැහැල්ලු ගතියක් ඇතිවීම, ස්පන්දන ගමන් කිරීම සහ කයේ සමබර බව ගිලිහි යාමක් දැනේ. සිතුවිලි හා ශබ්දවලින් බාධා නැත. ටික දිනක සිට සාමාන්‍ය ජීවිතයේද වරින් වර ඉහත පර්යංක භාවනාවෙන් අත්දැකීම් ලබමි. මුඛය ඇතුළත දත් පවා සිහුම් කම්පන ඇති කරන බව දැනේ. ස්වාමින් වහන්සේලාගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. භාවනාවට යොමු කර සෑම විටම මට උපකාර කරන කල්යාණ මිත්‍ර සොයුරියන්ටත් කරුණාවෙන් උපදෙස් දෙන ස්වාමින් වහන්සේලාටත් මෙම වැඩසටහන ආරම්භ කර පවත්වාගෙන යන්නා වූ සෑම සියලු දෙනාටත් නිර්වාණාවබෝධයම වේවා. වාර්තාව අවසන් ස්වාමින් වහන්සේ. හොඳයි. දැන් මේකෙදී මට ලොකු විස්තරයක් කියන්න තරම් මේ වෙන උපදේශයක් දෙන්න තරම් දෙයක් නැහැ කියලා මට හිතෙන්නේ. මොකද පැයක් විතර භාවනා කරන ඉඳගෙන භාවනා කරනවා. ඒ වගේම ඒකෙදී කියවුණා දෙතුන් සැරයක් හැම දැන් සිතුවිලි එනවා, සද්ද එනවා. ඒ හැම එකකදීම ඒක දරාගෙන ඒකට යන්න ඉඩ අරින්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ වුණත් අන්තිමටම කියන ඔය ඔක්කොම ඇතුලේ මේ නිකන් හෙම්බත් වීමක් ඉවර වෙනකොට හෙම්බත් වීමක් වගේ දැනෙනවා කියලා. ඇත්තට මේ දැනෙන්නේ හෙම්බත් වීමක්ද එහෙම නැත්නම් සතියේ දියුණු වීම නිසා මේ පර්යංකයෙන් නැගිට්ටට පස්සෙත් මේ තමන්ගේ තියෙන ඇඟත් එක්කම ඉන්න නිසාද කියලා පොඩ්ඩක් බලන්න. ඒක ගැන මේක හෙම්බත් වීමක් මේක නරක දෙයක් කියලා විදියට බලන්නේ නැතුව ඇත්තටම මේකෙදි වෙන්නේ මේ සතියෙන් ඉඳගෙන ඉඳලා නැගිට්ටට පස්සෙත් මේ ඇඟේ සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා තමන් බලන් ඉන්නවද කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට බැනේ මේක ඇත්තටම මේ හෙම්බත් වීමක් නෙවෙයි මේක ස්වභාවය මේක තමයි.
අපි ජීවත් වෙනවා කියන්නේ හැම මොහොතේදීම මේ ශරීරය අලුත් වෙවි යනෝනේ. හැමතිස්සෙම මෙරි ශනිකව මෙරි ඉපදිනවා වගේ දෙයක් වෙන්නේ. එතකොට මේක පවත්වගෙන යන්න නම් හැමතිස්සෙම මේක තව ටික අලුත් වැඩියා කරන්න ඕනේ හැම මොහොතේදීම. ඉතින් ඕක තමයි මේකේ ස්වභාවය. මට ඕන විදිහට මේක කන්ට්‍රෝල් කරන්න බෑ. මේක කියුණා කීප තැනකත් මට ඕන විදිහට මේක කන්ට්‍රෝල් කරන්න බැරි බව තේරුම් ගියා කියලා. දැන් ඒකම මේක පරයන්කෙන් ඉඳගත්තු වෙලාවෙදිත් ඔය ටික දැනෙනවා. ඊට පස්සේ ඒකෙන් එළියට ආවට පස්සෙත් ඊළඟට සාමාන්‍ය දේවල් කරද්දිත් ඕක සැරෙන් සැරේ දැනෙනවා. දැන් පරයන්කේ පුරුදු කරපු දේ සාමාන්‍ය දේවල් කර ඉඳ එකපාරට මේක දන්නේ නැති දෙයක් අර ඉලෙක්ට්‍රික් වගේ එකපාරට මතුවෙලා එනවා මෙන්න මේක අර පුරුදු කරපු දේ. හිතපො නැති දේවල් වෙලාවල්දි සමහරලාවට එන්නේ. සමහරලාදී මේ හෙන සීරියස් වැඩක් කර ඉඳදී එකපාරට මතක් වෙලා එනවා මේ ඇඟේ කම්පන චංචල වලට ගිහිල්ලා මේ මොකද්ද කරන්නේ මේ මං නිකන් නිකන් 아무තු වෙන ලෝකයකට ගියා වගේ එකපාරට දැනෙන්න ගන්නවා. දැන් ඔය අර මේ පරයන්කෙන් එහෙම නැත්නම් සක්මනේදී පුරුදු කරපු දේ තමයි ටික ටික අර අතුයිති විහිදලා වටේට යන්නේ මේක. ඉතින් මේක හොඳම දේ තියෙන්නේ මේ ගැන අර සුභවාදීව හිතලා මේක හෙම්බත් වීමක් නෙවෙයි ඇත්තටම. මේ අර ඇතිවෙච්ච සතිය තව දුරටත් වර්ධනය වීමක්. පරයන්කෙන් නැගිට වෙලාවෙදිත් ඒකම දිගටම යනවා. අරකින් ලැබිච්ච එක්ස්පීරියන්ස් එක තව දිගට ඉස්සරහට යෑමක් තමයි මේක වෙන්නේ. ඉතින් මේ ගැන සාදරව ගියොත් මේක හොඳ දෙයක් කියලා හිතාගෙන ගියා නම් මේකෙන් තව වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. සක්මනේදිත් ඒ වගේ දෙයක්ම තමයි වෙලා තියෙන්නේ. ඒක හොඳ දෙයක් වුණා කියලා හිතාගෙන මේ සතිය තව දුරටත් වැඩි වුණා කියලා හිතාගෙන මේක ඉදිරියට කරගෙන යන්න පුළුවන් නම් මේකේ තව වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා තමයි මට හිතන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, ලිඛිත වාර්තා අවසන් අපිට වාචික ප්‍රශ්න වලට අවස්ථාවක් තියෙනවා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. වාචික ප්‍රශ්න වලට. ශ්‍රියානි රාජපක්ෂ අත ඔසවලා තිනවා. තමුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් අන්මියුට් කරලා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ එනවද? එහෙනවා කියන්න. ස්වාමීන් වහන්සේ පාන්සි ගිය සතියේ දුන්න උපදෙස් අනුව මම පරියන්කෙට ගිහිල්ලා පරියන්කේ ඉන්නකොට මම කියවනේ මගේ අර ඉස්සරහට නැඹුරු වීම ඔබ වහන්සේ දුන්න උපදෙස් අනුව මම සතියෙම ඉඳලා ශනේකින් වගේ ඉදිරියට යනකොටම හොඳ ඒ සිහියෙම ඇඟ හෙල්ල ගන්න නැතුව හිමින් සිහිව ඒ දසමේ පස්සට ගියා. ඊළඟ ඒ අනුව එක දිගටම ඔබ වහන්සේ දුන්න උපදෙස් අනුව මේ සතියෙන් පරියන්කේ හිටියා. එච්චරයිද රිපෝට් එක තියෙන තව මොන හරි පරයන්කේදී දැනෙච්ච දේවල් ගැන විස්තරයක් මොකුත් නැද්ද? පරියන්කේදී තියෙන සවෙනස මට ඒ ආවට ශබ්ද ඒව ඇටින් වගේ ඇහෙන ශබ්ද එනවා. මම ඒවත් එක්ක එකතු වෙන්නේ නැතුව ඒක මට දැනුණත් මම ඉන්න නාසිකාග්‍රේම සිත පිහිටවගෙන පරියන්කේ. එතකොට දැන් නාසිකාග්‍රයට හිත පිහිටුවා ගත්තේ දැන් ඉඳගෙන අපි නිකම්ම ඉඳගත්තු ගමන් නාසිකාග්‍රයට හිත පිහිටුවා ගත්තද? එහෙම නැත්නම් ඉඳගෙන තමන්ගේ ශරීරයට හිත යොමු කරනවා. දැන් අපිට එකපාරටම නාසිකාග්‍රයම වෙන්න ඕනේ නැහැ. ඉඳගත්තට පස්සේ ශරීරයට අපි ඉඳගත්තු පොස්චර් එක තියෙනවනේ ඇඟ හොඳට බැලන්ස් කරගෙන ඉඳ ගන්නවා. ඒ වෙනුවෙන් ටිකක් වැඩි වෙලාවක් ගත්තත් කමන්නේ විනාඩි කිහිපයක් ගත්තත් කමන්නේ ඇඟ හොඳට බැලන්ස් කරගන්න. එතකොට අර කොහේ හරි තද වෙන තැන් එහෙම තියෙනවා නම් වේදනාව එන තැන් තියෙනවා නම් ඒක බලලා හදා ගන්න පුළුවන්. ඒ විදිහට හොඳට ඇඟ බැලන්ස් වෙන්න ඉඳගෙන මේ ඇඟට හිත යොමු කරාම නහය අගම වෙන්න ඕනේ. තව කෙනෙකුට දැනෙන්න පුළුවන් ඔය ඇඟේ තද වෙන තැන. තව කෙනෙකුට බඩ පිම්බෙන හැකිලෙන තැන දැනෙන්න පුළුවන්. තව කෙනෙකුට දැනෙන්න පුළුවන් ඒක හાર્ට් බීට් එක වගේ. දැන් එක එක්කෙනාට දැන් 100 දෙනෙක් පරයන්කේ ඉඳගත්තොත් 100 දෙනාට දැනෙන්නේ 100 විදියක්. හැමෝම එකක්ම කියලා බලන්න ඕනේ. වැඩියෙන් දැනෙන දෙයක් තියෙනවනේ. ඉඳගෙන නිකන් නිදහසේ බලනවා මොකද්ද මට වැඩියෙන් දැනෙන්නේ කියලා. අන්නේ හොඳට දැනෙන දේත් එක්ක ටික වෙලාවක් ඉන්න බලනවා. ඒක මුලදී අපි කියමු හුස්ම දැනුණා කියලා. හුස්ම මුලදී එකක් දෙකක් දැනෙන්න පුළුවන්. ටික වෙලාවක් යනකොට හිත දන්නේම නැතුව වෙන කොහෙට හරි යනවා.
ඒක නිසා මුලදී ඔය හිත පිට ගියා කියලා කිසිම ප්‍රශ්නයක් ගන්න නැතුව හිත පිට ගියානේ ආයෙත් ටික වෙලාවකින් එන්න පුළුවන්. ඒ ආවම ආයෙත් බලන් ඉන්න මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේ වැඩිපුර දැනෙන දේ දිහා ඒකේ හොඳ විස්තර දැනගන්න අදහසින් ගියා නම් මේකේ මොකක්ද වෙන්නේ. දැන් අපි කියමු උදාහරණ විදිහට හුස්ම නහයක දැනෙනවා නම් හුස්ම ගන්නකොට දැනෙන්නේ කොහොමද පිට වෙනකොට කොහොමද දැනෙන්නේ ඒකේ දිග බවක් කොට බවක් මොන හරි දැනෙනවද නැත්නම් උණුසුම් සීතල බවක් දැනෙනවද මේක මුල ඉඳලා මුල මැද අග මොකක් හරි වෙනස්කම් දකින්න පුළුවන්ද ඒකේ හැපෙන තද ගතිය වල වෙනසක් තියෙනවද ඊළඟට එතකොට ආශ්වාස ප්‍රශ්වාස අතරේ වගේ මොන හරි වෙනසක් දැනුණා නම් ඊට පස්සේ කාලයත් එක්ක මේ වෙනස එක දිගටම එකම විදියට තියෙනවද ටික වෙලාවක් යනකොට මේක තවත් වෙනස් වෙනවද ඔන්න ඔය වගේ මේ ගැන ගොඩාක් විස්තර දැනගන්නා සුළුව මේක අනුන්ගේ දෙයක් බලනවා වගේ මේ වෙන දේ මොකද්ද කියලා බලාගෙන යන්න ගියොත් තව ගොඩාක් ඒකේ විස්තරයක් දැනගන්නවා ඒකම අර අපි මේක දිහා හොඳට බලන් ඉන්න ඕනේ. එතකොට හිත පිට යන්නේ නැතුව ඒකෙම ඉන්න පුළුවන් වෙනවා. දැන් අපි මොකක් හරි දෙයක් එක දිගට ඒකේ විස්තර දැනගන්නා සුළුව ඉන්නකොට ඒකෙන් හිත පිට යන්නේ නැහැ. පුළුවන් තරම් ඒකෙම ඉන්නවා. එතකොට අපි මේකේ ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. දැනගෙන ඒකගේම ඒකට මොකක්ද වෙන්නේ කියලත් ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. දැන් ඕනම දෙයක් අපි මේ ඒකත් එක්ක වැඩි කාලයක් ඉන්නකොට ඒකේ ඇත්තම ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. නිකම් මේ දවසක් දෙකක් කෙනෙක් ආශ්‍රය කරාම එයා තේරුම් ගන්න බෑනේ. වැඩි කාලයක් ආශ්‍රය කරනකොට එයාගේ ඇත්ත ස්වභාවය තේරෙනවා. අන්න ඒ වගේ හුස්ම හරි බඩ පිම්බීම හැකිලිම හරි වෙන මොකක් හරි දෙයක් හරි වැඩි වෙලාවක් එයාත් එක්ක ආශ්‍රය කරාම එයාගේ ඇත්තම ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ තව ඉදිරියටත් ওই විදිහටම කරගෙන ගිහිල්ලා බලන්න ලබන සතිය වෙනකොට මොකක් හරි මීට වඩා විශේෂ දෙයක් වාර්තා කරන්න පුළුවන්ද කියලා බලලා ඒ දේවලුත් කරන්න. ඊට පස්සේ පරයන්කට එන්න ඉස්සෙල්ලා සක්මනේදීත් ওই විදිහටම තමයි. ඒ කියන්නේ ඒකෙදි දැන් පරයන්කේදී S2 පියාගෙන එක තැනක ඉඳගෙන කරන්නේ. ඒ වෙනුවට සක්මනේදී අපි වැඩකුත් කරන ගමන් S2ත් ඇරලා S2නුත් අපිට සංඥාවල් එනවා. අරවට ඉඳගෙන ඉන්නකොට S2න් සංඥා එන්නේ නැහනේ. ඇවිදිනකොට වටපිට තියෙන දේවලුත් පේනවා. අර අරිට වඩා තව වැඩිපුර අපේ හිත පිට යන තියෙන ගතිය ගොඩාක් වැඩි. ඒ දේවලුත් කරන අතර තව අපි වැඩකුත් කරනෝනේ කකුල උස්සලා තියෙනවා. අනේ ඒ දේවලුත් අතරෙදීම මේ සිත මේ අපේ සිත එක තැනක තියාගන්න. එහෙම නැත්නම් සිහියෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. බලලා ඒකත් මේ විදිහටම වාර්තා කරන්න මේ ලබන සතිය වෙනකොට මොන වගේ දියුණුවක් තියනවද මොන වගේ දේවල්ද දැනුණ කියන එක. වාසිකත් කරන කටයුතු කරන සෑම දිනකටම නිදුක් නිරෝගී තෙරුවන් සරණයි. වෙන මොනක්වත් එසවිලා නැහැ ස්වාමීන් වහන්සේ. සහභාගීලා සම්බන්ධ වෙලා ඉන්න අයගෙන් ඉල්ලා සිටිනවා තමුන්ගේ ගැටලු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. අරුණාවෙන් නිරෝධ අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. අවසරයි හාමුදුරන් වහන්සේ මේ මට මේ දවස්වල මේ ගොඩක් මේ ජීවිතේ මේ ගැටලු ගොඩාක් වැඩිලා මේ නඩු හබ එහෙම මේ ඇති වෙලා තියෙන කාලයක්. ඒ නිසා මේ ජීවිතේ ආතතිය ඇන්සයිටි කියන එක පළවෙනි පාරට මේ මගේ ඇඟට මේ හොඳටම දැනෙන්න පටන් අරගෙන මේ දොස්තරවරු බෙහෙත් පවා ගන්න කියලා මේ උපදෙස් දුන්නා. මට ඒ වුණාට මට මේ ආතතිය මම මාර්ධනය කරගෙන ගනිමින් යන්න තමයි මට ඕනකම තියෙන්නේ. මොකද මට තේරෙනවා මේ හැමදේම හිත ඇතුලෙන් අපි ක්‍රියේට් කරගන්න දේවල් කියලා. මම මීට කලින් මේ ප්‍රශ්න උග්‍ර වෙන්න කලින් භාවනාවේ ගොඩක් යෙදිලා ඉන්න පුළුවන් තත්වයක හිටියේ ස්වාමීන් වහන්සේ. මට දැන් එතනට ආයේ යන්න හරි අමාරුයි. ඔබ වහන්සේට උපදේශක් මට දෙන්න පුළුවන්ද හාමුදුරුවෝ වහන්සේ මේ පිළිබඳව මේ කොහොමද මේ ඇන්සයිටි එක
මර්ධන ආතතිය ඇන්සයිටි එක මර්ධනය කරගෙන ඉදිරියට ආයෙ නැවත භාවනා කරන්න පුළුවන් වෙන්න, එක තැනක ඉන්න පුළුවන් වෙන්න, මේ හිත හදාගෙන එතනට යන්න විදිහක් ඔබ වහන්සේගෙන් අහන්න පුළුවන් හාමුදුරුවෝ වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. මෙතෙන්දී අපි මෙහෙම ඇහුවොත් දැන් මේ ඉස්සෙල්ලා ඉඳන් භාවනා කරනවා කියලා කියනවනේ. එතකොට භාවනා කියලා කරේ ඇත්තටම සතිමත් වීමද එහෙම නැත්නම් සමාධිය පැත්ත වැඩිපුර දියුණු කිරීමද කියලා ඇහුවොත්? සමාධිය දියුණු කිරීම විය යුතුයි හාමුදුරුවෝ වහන්සේ. මම එක තැනක ඉඳගෙන මම ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ගැන පමණක් මං හිත යොමු කරන්න හිත යොමු කරනවා. මේ සද්ද එහෙම කරන එක ඇහෙන බව දන්නවා. නමුත් එතනට හිත යොමු වෙන්න දෙන්නේ නැතුව ආශ්වාස ප්‍රාශ්වාස කිරීම මතම මෙනෙහි කරමින් තමයි භාවනා කරන්නේ යෙදිලා හිටියේ ස්වාමින් වහන්සේ. ඒක තමයි දැන් අපි මේ සමාධිය නරකයි කියනව නෙවෙයි. ඇත්තටම අපි සතිමත් වුණා නම් මේ එන දේ මොකක් හරි මොන දේ වුණත් ඒක අපිට මට තරහක් එනවා, මට ආතතියක් එනවා, ඒ වගේම වෙන මොකක් හරි මට දැනෙන දේ තියෙනවා, මට ආසාවක් එනවා, මට මේලා තරහක් එන්නේ කියලා දැනගන්නාසුල මේ මගේ මේ தત્ත්වය දැනගෙන ඕනම දෙයකට මං ඉදිරිපත් වෙනවා කියලා ඕනම දෙයක් පැමිණි දුක් පැනිරසයි කියලා බාර ගන්න විදියට ඒක පුරුදු කරා නම් එහෙම නැත්නම් සතිමත්මව පුරුදු කරා නම් ඔය වගේ ආතතියක් ආපු වෙලාවෙදිත් ඒක අපිට පිහිට වෙනවා. අර එහෙම නැතුව නිකන් අර එකම දෙයක් අල්ලගෙන භාවනා කියන අර වෙන විදියකට ගියොත් ගොඩක් වෙලාවට වෙන්නේ ඒ පුරුදු කරපු එක මේ අපිට අර මේ වගේ ප්‍රශ්නයක් ආපු වෙලාවට ආතතියක් ආපු වෙලාවේදී ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. මොකද ඒ වෙලාවේදී කරන්න ගොඩක් වෙලාවට නිකන් අර බලෙන් තද කරගෙන ඉන්නවා වගේ දෙයක්. එහෙම නැතුව එන්න ඕනම දෙයක් අපි පිළිගන්නා සුළුව මේක බාර ගන්නා සුළුව සිහියෙන් බලන්න පුරුදු වුණා නම් ඕනම දෙයකදී මේ අපිට ඕක දරා ගන්න පුළුවන්. දැන් මේකට උදාහරණයක් කිව්වොත් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ අස්සජි කියලා සායන්හන්ස කෙනෙක් වැඩ හිටියා. ඔය පස්වගත රහතන් වහන්සේලාගේ අස්සජි නේ වෙන අස්සජි කියලා සායන්හන්ස කෙනෙක්. ඔය වගේම සමාධිය පුරුදු කළා. ඒ සායන්හන්සේ වයසට ගිහිල්ලා අන්තිම මරණ මොහොතේ කිට්ටු වෙනකොට මේ ඒ සමාධියෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ, හිත දුවනවා එහාට මෙහාට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් යවලා එව්වහම බුදුහාමුදුරුවෝ කොහරි වඩිනවා ඒ සායන්හන්සේ බලන්න වැඩිලා බුදුහාමුදුරුවෝ අහනවා මේ උඹත් මේ අර වෙන ශ්‍රාවකයන්ගේ වගේ වෙන ශාස්ත්‍රෝත්ලා ඉන්නවනේ. අන්න ඒ වගේ සමාධිය ඉස්සරහට තියාගෙනද මේ මෙච්චර කල් භාවනා කරේ කියලා. අහලා ඒ සායන්හන්සේගෙන් අහනවා මේ සීලය ගැන කුකුසක් තියනවාද කියලා. සීලය ගැන කුකුසක් නැත්තම් සමාධියට වඩා මේ කෙලින්ම සතිය දියුණු කළා මේකෙන් මෙන්න මේ වගේ කරදරයක් වෙච්ච වෙලාවේදී අමලියක් ආපු වෙලාවේදී මෙන්න මේ සතිය පුරුදු කරපු සතියක් තියුණා නම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මේ සමාධියට වඩා සතිය ගැන ලොකු මේ වටිනාකමක් දීලා මේ බුදුරජාණන් වහන්සේ සතිය ගැන මේ වර්ණනා කරනවා. අන්න ඒ වගේ තමයි දැන් අපිට උනත් මේ සමාධියට වඩා මේ සතිය පැත්තට එන දේ මොකක් හරි දැන් එන දේ ගැන අපිට දරා ගන්න පුළුවන් ඒ දෙක ඒක මොකක්ද කියලා බාර ගන්න පුළුවන් තත්ත්වයට හුරු වුණා නම් මේක ඉඳගෙන අපි පුරුදු කරනවා සක්මන් කරන ගමන් පුරුදු කරනවා. අන්නේ පුරුදු කරපු එක අපිට එදිනදා ජීවිතයේදී මේ වගේ ප්‍රශ්නයක් ආවම ඒක හොඳ පන්නරයක් වෙනවා, ඒක දරා ගන්න පුළුවන්. එහෙම වුණාම අපිට ඕනම ප්‍රශ්නයක් ඇත්තටම නිවන් දකිනවා කියන්නේ මරණය ඉස්සරහදීත් අපි මේ ඒක දරා ගන්න පුළුවන් වෙන එකනේ. අන්නේ ඕනම දෙයක් දරා ගන්න පුළුවන් හැකියාව දන්නම නැතුව ටික ටික වර්ධනය වෙනවා. ඒක නිසා මේ සතිමත් වීම ගැන තව ටිකක් පුරුදු වෙන්න කියලා තමයි යෝජනා කරන්න තියෙන්නේ. මේක ලොකු දෙයක් නෙවෙයි. දැන් කලින් භාවනා කරලා පුරුදු තියෙන නිසා හරි ඉක්මනට අග්ගාලා මේක අල්ල ගන්න පුළුවන්. නිකන් අර එකම දෙයක් දිගේ ඒකම බලන්නේ නැතුව එන දේ මොකක් හරි ඒක බාරගෙන ඒකට වෙන්නේ මොකක්ද කියලා බලන්න. එතකොට ඉඳගෙන පුරුදු වෙන්නේ හොඳට. ඉඳගෙන භාවනා කරලා. ඒ වගේම සක්මන් කරලා නැත්තම් මේට කලින් සක්මන් කරන එකත් හොඳට පුරුදු වෙන්න. ඒ දෙකේදීම
තමන්ට වැඩියෙන් ප්‍රකට වෙන දේ දිහා බලාගෙන ඉඳලා ඒකට වෙන්නේ මොකක්ද? ඒක දැන් වෙනස් වෙනවද? ඒක එක විදියටම තියෙනවද? එහෙම නැත්නම් ඒක තියෙද්දි මගේ හිත තම වෙන වෙන දේවල්ට යනවද? වෙන වෙන දේවල්ට ගිහිල්ලා ආයෙත් අරකටම එනවද? අන්න ওই වෙන දේ හිතේ වෙන දේ ඇඟේ වෙන දේ දිහා අනුංග දෙයක් දිහා බලනවා වගේ බලන් හිටියානම් අර වගේ මෙහෙම කරදරයක් ප්‍රශ්නයක් ආපු වෙලාවෙදිත් අන්නේ පුරුදු කරපු ඕනම දෙයක් දිහා බලන් ඉන්න පුරුදු කරපු දේ අපිට උදව් වෙනවා. මම හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරේ තේරුණා කියලා. වෙන මොකක් හරි තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙමයි හාමුදුරුවන්ස මේ මට තේරුණා මට මේක ඉතාමත්ම මේ ගොඩාක් උදව් වෙන අවවාදයක් අනුශාසනාවක් හාමුදුරුවන්ස බොහොම ස්තුතියි. මම පුරුදු කරන්න මම වෙහෙසත් ගන්න සතිමත් භාවනාවක් වඩන්න හාමුදුරුවන්ස බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඒ පතන ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියා මම පතන අතරේ මම නවතිනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මට නිරෝධ මහත්මයකින් පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? වැඩසටහනට අදද ජොයින් වුණේ මුලින්ම නිරෝධ මහත්මිය සම්බන්ධ වෙලා දින්නේ. ඔව්. මට හිතෙන්නේ මේ මූලික උපදෙස් හරි මොන හරි උමනා නම් දෙන එක හොඳයි. එහෙමයි ඒක තමයි ස්වාමීන් වහන්සේ මම අහන්න හැදුවේ. මගේ මයික් එක බ්ලොක් වුණා ටික වෙලාවකට මේ සමා වෙන්න මේ දැන් එක හරි මේක මගේ පළවෙනි අවස්ථාව තමයි. ගොඩක් තෘප්තිමත් මේ බණ දේශනාවක් සෙෂන් එකක්. නිරෝධ මං හිතන්නේ ඇහෙන්නේ නැති රාජිකා මුලින්ම ඉන්ස්ට්‍රක්ෂන් වගේක් දුන්නා මතකද දන්නේ නේද වැඩසටහන පටන් ගන්නකොටම ඒ ඉන්ස්ට්‍රක්ෂන් ටික කියවන්නේ ඒක අර වීඩියෝස් දෙකක් තියෙනවා කොහොමද සතිමත් බව පුරුදු කරන්න කියලා සක්මන සහ පර්යංකය හොඳට මේ වීඩියෝස් දෙක බලන්න කීප වාරයක් බලන්න ඊට පස්සේ අර ලින්ක්ස් දෙක දීලා තියෙනවා මේ රිපෝට් එක ඉදිරිපත් කරන්න කියලා ඒක ගොඩාක් හෙල්ප්ෆුල් වෙයි මේ ප්‍රැක්ටිස් කරලා ඒ රිපෝට් එක ලියනකොට මම හිතන්නේ ප්‍රැක්ටිස් කරලා පැය දෙකක් හෝ තුනක් පමණ ප්‍රැක්ටිස් කරාට පස්සේ රිපෝට් එක එවන්න. එතකොට ස්වාමීන් වහන්සේගෙන් අර පැහැදිලි එතකොට ප්‍රැක්ටිස් එක කොහොමද යන්නේ වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ගන්න පුළුවන්. හරි. එහෙමයි. බොහොම ස්තුතියි. මම එහෙම කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපේ ධම්මසාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවද? සාගර ස්වාමීන් වහන්සේ නෑ අද. කුටියේ ඉඳලා පුළුවන් වුණොත් සම්බන්ධ වෙන්නම් කිව්වා වුණාත් නෑ වගේ මම හිතන්නේ. වෙන අත එසවිලා නැහැ ස්වාමීන් වහන්සේ. නාමන්ත මහත්මයා අත එසුවා කියනකොටම නාමන්ත ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් අන්මියුට් කරලා. නදීප් බන්දුල මොහොමඩ් අත තියෙනවා බන්දුල මොහොමඩ් අවස්ථාව දෙමු. මේ මම ප්‍රශ්න නැති කියලා ඉතල මම අතේ මේ බන්දුල මොහොමඩ් අවස්ථාව ගන්න. ප්‍රශ්න නැතිනම් හොඳයි. ස්වාමීන් වහන්සේ මේ කවන්නේ නාමන්ත ස්තුති නාමන්ත ස්වාමීන් වහන්සේ මට මේ දවස්වල මම ස්වාමීන් වහන්සේ මේ එළියේ සක්මන කරන්නේ මම සක්මන් කරන්න පටන් ගන්නකොට ඉතින් මුල් විනාඩි 2-3 ඇතුළත මුගක් වෙලාවට හිත මේ සක්මනට එමක් කියලා නැහැ. ඉතින් වටපිටත් එක්කත් යනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ ස්ටිවිලිත් එක්කත් බොහෝ වෙලාවට යනවා. ඊළඟට විනාඩි කිහිපෙන් පස්සේ ටික එහෙම යන බවම සක්මන කරගෙන යනකොට මට තේරෙනවා ක්‍රමයෙන් දෙපා ස්පර්ශය වෙන එකට එමින් හිත එන බව. මෙහෙම ටිකක් වෙලා සක්මන කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මේ එක පාටම වගේ නිකන් පොඩි ඒ කියන්නේ විනාඩි 5ක් 10ක් වගේ යනකොට මේ කපාට සක්මනේ වේගයත් අඩු වෙනවා. ඒකම ස්වාමීන් වහන්සේ මේ යටිපතුල මුගක් සමාවන්න කෙරවල් දෙකේදී සක්මනේ කෙරවල් දෙකේදී හොඳට යටි
සක්මන හැරිලා එනකොට කකුල එසවෙන හැටි හොඳටම තේරෙනවා. ඊට පස්සේ සක්මනේ වේගය මේ අඩුවීමක් වෙනවා. මට ඊට පස්සේ ටිකක් විසිරීමත් අඩු බවකුත් තේරෙනවා. සක්මන කෙරෙනවා. මට දැනගන්න ඕනේ ස්වාමින් වහන්සේ මේ දැන් සතිය පිහිටියා කීමට අර වගේ සක්මනේ වේගය අඩුවීම පිහිටියා කියනට ලකුණක්ද කියන එක තමයි මට වහන්සේගෙන් පළවෙනි ප්‍රශ්න විදිහට දැනගන්න කැමතියි. මෙහෙම එතන සතිය පිහිටියා කියන එකයි වේගය අඩුවීමයි කියලා ඒ දෙක අතර සම්බන්ධයක් කියන්න බෑ. මොකද දැන් අපි මොකක් හරි උමනාවෙන් කරනව නැතුව ටික වෙලා කරගෙන යනකොට ඒක ඇඟටම හුරු වෙනවා මේ ඇඟෙන් කියලා දෙනවා මෙන්න මේ වේගය තිබුණත් ඇති කියලා. ඒක අපි බලෙන් වෙනස් කරන්න හරි වේගය අඩු කරන්න හරි වැඩි කරන්න හරි ගියොත් දෙවාටම තේරෙන්න පුළුවන් ඒකේ ටිකක් වෙනසක් අර 아무තු නිකන් බරක් වගේ දැනෙන ගතිය. ඒකෙන් දැනගන්න පුළුවන් මෙන්න මේ වෙලාවේ සතියෙන් මේක යන්නේක ඇඟෙන් කරන්න මේක ඇඟට උමනාවයෙන් එයා යනවා. අපි ඒක දිහා නිකන් ඔහේ අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්න එක විතරයි තියෙන්නේ. එතකොට තියෙන සතිය එක දෙයක්. එහෙම නැත්නම් අපි මේක කරනවා මම මේක වේගෙන් යනවා හෙමින් යනවා එහෙම නැත්නම් මෙන්න මේ විදියට යනවා කියලා පොඩි හරි අපි ඒකට ඇඟට මොකක් හරි දුන්නොත් මෙන්න වෙනසක් කරන්න කියලා එතකොටත් සතියක් තියෙනවා. එතකොට තියෙන සතියේදී වෙන්නේ අපි මොකක් හරි ක්‍රියාත්මක කරන ගම. ක්‍රියාත්මක කරන ගමනුත් සතියක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඉබේ වෙන ගමන් අපෙන් කිසිම අත දෙමිල්ලක් නැතුව ඇඟට ඕන විදිහට එයා කරගෙන යනවා. අපි නිකන් ඔහේ බලන් ඉන්නවා. එතෙන්දෙත් සතියක් තියෙනවා. අපි නිකන් ඔහේ බලන් ඉඳෙදිත් සතියක් තියෙනවා. අපි දෙයක් කරන ගමන් බලන් ඉඳෙදිත් සතියක් තියෙනවා. ওই දෙකේදී වැඩියෙන්ම වටින්නේ මොකද? අපි මුකුත්ම කරන්නේ නැතුව නිකම්ම අනුංග දෙයක් දිහා බලන් ඉන්නා වගේ ඇඟට ඕන විදිහට එයාගේ වේගෙන් යනවා. අපි ඕක දිහා වෙනස් කරන්න යන්නෙත් නැහැ. වෙන කෙනෙක් ඇවිදිනවා වගේ දැන් මට බෑනේ වෙන කෙනෙක් ඇවිදින වේගය වෙනස් කරන්න. අන්න ඒ වගේ එයාට ඕන විදිහට යන්න ඇරලා වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්නකොට ඒකෙදී එන සතිය අර අපි දෙයක් කරලා කරන සතියට වඩා වැඩි දියුණු සතියක් කියලා මම කියන්න කැමතියි. මොකද මේ එතකොට අපි බලන්නේ මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බැලුවාම අපිට ඒකේ විස්තර වැඩියෙන් දැනගන්න පුළුවන්. ඒකේ යථා ස්වභාවය අපි කියව මොකක් හරි තව කෙනෙකුට මං ඕඩර් එකක් දෙනවා මෙහෙම කරන්න කියලා. එහෙම කරන්න කියලා එයා කරන දේ දිහා බලන් ඉන්නවට වඩා එයාට කැමති විදියට කරන්න කියලා ඒ දේ බලන් හිටියාම එයාගේ යථා ස්වභාවය මට වැඩිපුර තේරුම් ගන්න පුළුවන්. නැත්තම් මං බලන් ඉන්න බව එයා දන්නවනම් මම මේ විදියට කරන්න කිව්වා කියලා එයා දන්නකොට එයා කරන්නේ එයාට ඕනම විදිය නෙවෙයිනේ. එතකොට එයා මොකක් හරි වෙනසක් කළා නේ කරන්නේ. එහෙම නැතුව අනුන්ගේ දෙයක් දිහා වෙන්න දීලා ඒක දිහා බලන් ඉන්නකොට ඒකේ යථා ස්වභාවයම අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අර ඉබේ යන්න ඇරලා ඉබේ යන වෙලාවේදී ඒක දිහා බලන් ඉන්නකොට තියෙන සතිය අරිට වඩා ටිකක් තව පොඩ්ඩක් දියුණුයි කියලා තමයි මට කියන්න පුළුවන්. එමය ස්වාමීන් වහන්සේ ඒක හුඟක් හොඳට වහන්සේ විස්තර කරලා ඒ කියන්නේ පැහැදිලි. මට එතකොට තව පොඩි කොටසක් ඒකට එකතු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ මම වහන්සේගේ අදහසක් ගන්නත් එක්ක දැන් වම දකුණ කියලා එහෙම යනකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට තේරෙනවානේ මේ වම කියලා. එතකොට මේ දකුණ කියලා. එතකොට දැන් වම ගැන වම ගැන කල්පනා සිහියෙන් කකුල් පය තෝරනකොට දකුණත් යම් ප්‍රමාණයකට තියෙනකොට දකුණත් එස වෙනවානේ. එතකොට සමහරවිට දකුණ වම කියන එක තමන් වමනාවෙන්ම තියෙන එක. ඒ කියන්නේ එතන පුද්ගලයෙක් ඉන්නවා කියන එක. දකුණ කියන එක එතකොට එස වෙනකොට ඒ කියන්නේ එතන මුකුත් නැතුව එස වෙන්නේ. වමෙක් නැහැ. ඒ කියන්නේ පුද්ගලයෙක් වැටහීමක් නැතුව. එතකොට ඒ දකුණ වහන්සේ කිව්වේ මේ වගේ එකක්ද පිට කෙනෙක් බලනවා කියන එක දකුණ යන එක ඒ වෙලාවේ එතකොට මගේ ආයාසකින් තොරව යෑම. දැන් ඊළඟට ආයෙපාර දකුණ තියෙනකොට වමත් ඒ විදිහට බලනවා නම් එතකොට ඒ සිදුවීම වහන්සේ කිව්ව එකට සමානද සවන්නන්සේ? ඒකෙදි දැන් වෙලා තියෙන්නේ මමයා සැරින් සැරේ එනවා යනවා. ඒ කියන්නේ දැන් වමේදී මම අල්ලන් ඉන්නවා ඊළාට
ඒ මමයා දකුණට යනවා. ආයෙත් ඊළඟට දකුණේ කකුලේ වැඩේ කරාට පස්සේ ආයෙත් වමට ගිහිල්ලා මමයා වැඩ කරනවා. ওই දෙකම ටික ටික අඩු කරන්න පුළුවන්. දැන් අපි මුලදීම කරන්නේ ඇවිදිනකොට අපි කිව්ම දැන් ওই සතිය පුරුදු කරන්න ඉස්සෙල්ලම පොඩි කාලේ අපි ඇවිද්දානේ. ওই කකුල උස්සනවද තියනවද කියලා කිසිම දෙයක් නැහැ. ඒකට කිසිම මමෙක් නැහැනේ. අපි මොනවා හරි හිත හෙට කරන්න තියෙන දේවල් ප්ලෑන් කර ඇවිදිනවා කියමු. ඒතර කිසිම මමෙක් නැහැනේ ඇවිදින එකත් එක නේද? එතකොට මමයා ඉන්නේ අපි හිතන දේ දිහා. මොකක් හරි දෙයක් අපි හිතලා කරනව නම් තමයි එතන මමයා ඉන්නේ. දැන් සක්මන් කරන එකත් වම උස්සනවා මම තමයි වම උස්සන්නේ මම තමයි දකුණු උස්සන්නේ කියලා ඒක හිත ඒකට මමෙක් ආරූඪ කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මුලින්ම කිව්වා වගේ මේ අනුන් කරන දෙයක් වගේ මේක ඉබේම කරන මට්ටමට එන්න පුළුවන් නම් එතකොට මමයා ටික ටික ගිලිහෙනවා. ඕකේ දැන් අර කරනවා කියන එකත් එක්ක නැතුව දැනෙන දේ මත දැනෙන දෙයට වැඩියෙන් ફોකස් කරන්න බලන්න. ඒ කියන්නේ දැන් අපි පරයන්කේදී නම් සම්පූර්ණයෙන්ම දැනෙන දෙයටනේ ફોකස් කරන්නේ. බලෙන් හුස්ම ගන්නෙත් නැහැ. දැනෙන දෙයට විතරයි මෙයා කරන්නේ. දැන් මෙතෙන්දී වැඩක් කරන අතරේ තමයි දැනෙන දේ දිහා බලන්නේ. වැඩක් කරන එකටත් අඩුවෙන් ફોකස් කරලා දැනෙන දෙයට විතරක් වැඩිපුර ફોකස් කරොත් ඔය ටික ටික කරන දෙයට තියෙන මමයා ටික ටික අඩු වෙනවා. ඒක එකපාරට වෙන්නේ නැහැ. ටික කලක් ඕක පුරුදු කරනකොට මේ කරන මමයාගේ තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා දැනෙන එකත් එක්ක තමයි ඉන්නේ. ගොඩක් වෙලාවට අපි කරන එකත් එක්ක මමයා වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. මොකද මොකක් හරි දෙයක් කරනකොට එතන මම කරනවා කියන එක තියෙනවනේ. දැනෙන දේ මත ඉන්නකොට ඒක මමයා වර්ධනය වෙන එක ඊට වඩා අඩු ගතියක් තියෙන. ඒක නිසා පුළුවන් තරම් මේ දැනෙන දෙයට වැඩියෙන් ફોකස් කරා නම් ඔය කරන එකේ ඉන්න මමයා ටික ටික අඩු වෙලා නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් පොඩි තව පැහැදිලි කර ගැනීමක් දැන් අපි හිතමු කකුල පය බිම තියෙනකොට දැනෙන තද ගතිය හරි දැන් එළියේ සක්මන් කරනකොට නම් ඒ පින්නේ තියෙන සීතල ඒ වගේ දෙයක් දැනෙනකොට එතකොට ස්වාමීන් වහන්සේ එතන මේ දැන් අපි මොකක් හරි සංඥාවක් ගන්නව නේද ස්වාමීන් වහන්සේ මේ මෙතන සීතලයි කියන සංඥාව. ඒ කියන්නේ ඒක උණුසුම නෙමෙයි කියලා කියන්නේ. එහෙම නැත්නම් කකුලට තනකොළේ එරෙනකොට තියෙන පහසුව ඒ වගේ හැඟීම. එතන සියුම්ම මම ඉන්නවද නැද්ද කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මෙහෙම ඕනම දෙයක මමෙක් ඉන්නවා. ඒ මමයාගේ ප්‍රමාණය තමයි අඩු වැඩි වෙන්නේ. මමයාට දෙන වටිනාකම අනුව මමයාගේ ප්‍රමාණය අඩු වැඩි වීමක් මිසක් ඕනම දැනීමක මමයා යම්කිසි ප්‍රමාණයක ඉන්නවා. අනේ පුළුවන් තරම් අඩු එක පුරුදු කරොත් මමයා නැත්තටම නැති වෙන තත්ත්වයට එන්න පුළුවන්. එහෙම නැතුව එකපාරට දැන් මොකක් හරි දැන් මම කියන දේ ඇහෙනවනේ. ওই ඇහෙන දෙයත් එක්ක මමයාත් ගොඩ නැගෙනවා. මොකක් දැන් මම බල්ලා කිව්වොත් බල්ලා කියන શબ્දය වාගේ කනට ඇහිලා කනෙන් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්නකොටම තේරුම් ගන්න මමයකුත් ඇතුල් පැත්තේ හැදෙනවා. ඕනම දැනීමකදී ඒක දැනීම අඳුර ගන්න මමයා කියන එකත් හැදෙනවා. ඒ වුණාට මේ මමයාට තියෙන වටිනාකම ටික ටික එක එක ඒවා එක එක ගන්න. දැන් මම මොකක් හරි කරනවා මම තමයි මේක කරේ මම තමයි මේ භාවනා කරන්නේ. එහෙම ගන්නකොට ඒකේ තියෙන මමයා ගොඩක් ලොකුයි. එහෙම නැතුව මේ දැනීමක් කියන එකෙත් මම ඉන්නව නැත්තේ නෑ. ඒ වුණාට මේ මමයාට තියෙන වටිනාකම අඩු වටිනාකමක් තියෙනවා. එතකොට එහෙම ගත්තාම ඕනම සංඥාවකදී මම යම්කිසි ප්‍රමාණයක තියෙනවා. නෑ කියන්න බෑ. ඒකේ තියෙන වටිනාකම ටිකක් අඩුවක් තමයි දෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ගැන බොහොම පැහැදිලි වාසිය විස්තරයක් දෙනවා සර්. නාමන්ත ඉන්නවනම් කතා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ධර්මදේශනාවේදී ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව තුළදී දේශනා කරාර සුදුසු අවස්ථාවේදී කෙනෙක්ගේ නුගුණ කීමත් ගුණ කීමත් කළ හැකි කියලා. එතන ස්වාමීන් වහන්සේ සුදුසු අවස්ථාව කියන එක මේ රාජිකත් මතක් කරා ඊට පස්සේ විමර්ශනයේදී තමයි ටිකක් අමාරුම ක්‍රියාවත්. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ ගලපගන්නේ? මට තේරුණ හැටියට මමත් සතිමත් නම් ඒ තත්ත්වයට මුහුණ දෙන අනෙක් කෙනාත් ඒ වෙලාවේ සතිමත්ව සිටිනවා නම් එක්කෝ හරි දෙයක් හෝ වැරදි දෙයක් පෙන්වා දීම කියන දේ කරන්න සුදුසුයි කියලා තමයි මම දැකලා තිබ්බේ.
අතීතේ නම් මගේ ස්වභාවය තිබ්බේ කෙනෙක්ගේ නුගුණයක් දැක්කොත් කෙලින්ම මුහුණටම කියනවා ඉස්සරම. ඉතින් එතකොට මම කාලයක් යාළුවන් මේ මාසය කරනකොට මට තේරුණා මම මේ දේ කියන්නේ අවංක චේතනාවෙන් ඒ අය ඒක තේරුම් ගන්නේ කියලා. නමුත් සිද්ධ වුණේ අනිත් පැත්තට. ඒ අයට මං ගැන අප්‍රසාදයක් ඇතිවෙලා කොහොම හරි ඒ සිද්ධිය මේ අමතක වෙලත් වෙනවා. නමුත් අර මම ඒ දේ කියපු විදිහ එයාට මතක තිබිලා මට පසුව තේරුණා මේ අය ටික ටික මගෙන් ඈත් වෙලා ගියා කියලා. ඉතින් මට තේරුණා මේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමෙන් තේරුණා මම ඉතින් සාමාන්‍ය ඕන දෙයක රටාව උඩට මේ අධ්‍යයනය කරනවා. තේරුණා මේ මෙහෙම මූණට මොකක් හරි කියන එක වැරදි කියලා. ඊට පස්සේ බුද්ධ දේශනාවලත් ඔය විදිහට තිබුණා කියලා අහනකොට තේරුණා මේ බුදුරජාණන් වහන්සේ එහෙම මේ සුදුසු තැනදී විතරක් කියන එක අනුදැනව දාන බව. එතකොට ස්වාමීන් වහන්සේ මේ මගේ ප්‍රශ්න වෙන්නේ දැන් තව විස්තර දැනගන්න කැමතියි. සතියේ අනුග්‍රහය මේ සුදුසු තැන තෝරගන්න කොහොමද අපි සකස් කරගන්නේ භූමිකාව හදාගන්නේ කොහොමද කියලා බුහාසිකින් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. මේ ධර්ම දේශනාව වෙලාවේදී මම මෙතන හිටියේ නෑ. දැන් මට මතක විදියට මම කියන්න මම අනිත් කරුණුත් එක්ක ගලපලා කිව්වොත් දැන් මේ වෙලාවේදී මෙහෙම දැන් තව කෙනෙක්ගේ වැරද්දක් දැක්කහම ඒක කියන්න ඕන විදි කියන්න ඕනේ කොහොමද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ කරුණු 5ක් කියනවා. මට ඒ කරුණු 5 නම් හරියට මතක නැහැ. ඒ කියන්නේ එයාගේ මානසිකත්වය බලලා මේක කියන්න සුදුසු දෙයක්ද මේක කිව්වොත් මෙයාගේ වෙනසක් ඇති වේද එහෙම වගේ කරුණු 5ක් තියෙනවා. අන්නේ කරුණු 5ටම ගැලපෙනෝ නම් විතරයි මේක කියන්න ඕනේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම නැතුව මේ සමහර දෙයක් වෙන්න පුළුවන් මට පේනවා මේක වැරදි කියලා. ඒ වුණාට එයාගේ ඒ වෙලාවේ මානසිකත්වයේ හැටියට සමහරලාට ඒක වැරදි කියන්න තේරෙන්නේ නැහැ අපිට. ඒ වගේම මේක කිව්වොත් සමහර මිනිස්සු ඉන්නවා දෙයක් එක සැරයක් කිව්වට පස්සේ යා ඒකෙන් හැදෙන්නේ නැත්නම් තව ඊළඟ පාර කියන එක සමහරලාට තේරුමක් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම දැන් මේක සතියෙන් මේකට ප්‍රයෝජනයක් ගන්නවා කියන්නේ සතියෙන් කරන්නේ මොකද්ද අපි ඇඟ දිහා බලන් ඉඳලා ඊට පස්සේ ටික කලක් යනකොට හිතේ මගේ මානසික තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවලදී මට තරහ යනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් ආවම මම ඒකට කැමති වෙනවා. ආසාවක් තරහක් යනවා. මේ වගේ වෙලාවදී මට කම්මැලිකමක් එනවා. අන්නේ ওই වගේ මගේ මානසිකත්වය මට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් වුණාම මට මේ වගේ දෙයක් තමයි වෙන්නේ. අන්න ඒ විදිහටම වෙන කෙනෙකුටත් ඒ වගේ අවස්ථාවක් ආවම යා මොන වගේ මේකට රියැක්ට් කරයිද කියන එක මට තේරුම් ගන්න පුළුවන් අපි සතිමත්ව ඉන්නකොට. මමත් එක්ක මගේ සිතුවිලි මොනවද කියලා තේරුම් ගන්න ඉන්නකොට වෙන කෙනෙකුත් ඒ වගේ අවස්ථාවක් ආවම යා ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? යා මොන විදියට මේක තේරුම් ගනීද? එහෙම නැත්නම් යා තේරුම් නොගනීද? තේරුම් නොගෙන යා මාත් එක්ක රණ්ඩු වෙන්න ඒද? අන්න ඒ ඔක්කොම දේවල් තේරුම් ගන්න පුළුවන් මගේ සිතුවිලිත් එක්ක මම සතියෙන් ඉන්න කෙනාට. එතකොට ඒ වගේ කෙනෙකුට පුළුවන් වෙන කෙනෙක්ගේ හොඳම අවස්ථාව යොදාගෙන. ඒ කියන්නේ එයා මේ වෙලාවේ ඉන්න මේ වගේ දෙයක් පිළිගන්න පුළුවන් මානසික තත්වයකද? එහෙම නැත්නම් ඒ මනුස්සයා මේ වෙලාවේදී මේ මං කියන දේත් එක්ක මාත් එක්ක රණ්ඩු වෙන්නේද? එහෙම නැත්නම් ඒක වෙන විදියකින් ඒකට ප්‍රතිචාර දක්වයිද කියන එක ගැන මට තේරුම් ගන්න පුළුවන් මමත් එක්ක මම සතියෙන් ඉඳපු නිසා. මොකද මම දන්නවා මට මේ වගේ අවස්ථාවක් ආවම මට මොන වගේ සිතුවිලි ධාරාවක්ද මට එන්නේ කියලා. ඒක නිසා මේ සතියෙන් සතිමත් වෙච්ච කෙනාට පුළුවන් වෙන කෙනෙක්ගේ මානසිකත්වය හොඳට තේරුම් අරගෙන ඇත්තට මේ මනුස්සයා මේක වංචාවක් බොරුවක් විදියට කරපු එකක්ද? එහෙම නැත්නම් මේ මනුස්සයා මේක කිව්වොත් මේක ඇත්තටම තේරුම් ගනීද? එහෙම නැත්නම් මටත් එහෙමයි කියලා මං හොඳට මේ විදියටම කරන්නම් කියලා ඊළඟ දවසෙත් ඒකම කරයිද? එහෙම නැත්නම් මේ මනුස්සයා මාත් එක්ක රණ්ඩු වෙන්නේ ගහගන්නේද කියන එක ගැන මට කලින්ම තේරුම් ගන්න පුළුවන් මෙයාගේ මානසිකත්වයේ අනුව. ඉතින් ඒතකොට සතිමත් වෙච්ච කෙනෙකුට පුළුවන් තව කෙනෙකුට හොඳට උපදෙස් දෙන්න එයාගේ මානසිකත්වයේ තේරුම් අරගෙන. ඒ කියන්නේ Tamanට සාපේක්ෂව තේරුම් ගත්තනම් අනුන්ගේ සිතුවිලි ගැන තේරුම් ගන්න පුළුවන්. මචං ඒ වගේ දෙයක් තමයි මේ කෙනෙකුට උපදේශක් දෙද්දී අපි මේ නිකම් එකපාරට කියන්නේ නැතුව ඒ වගේ ගොඩක් කරුණු සලකලා බලලා කියන්න පුළුවන් නම් මේ ඒක ගොඩක් ඉෆෙක්ටිව් වෙන්න පුළුවන්. එහෙමයි සොයනස් දැන් කෙනෙක් සමහරවිට දැන් මොකක් හරි සිද්ධියකින් පොඩ්ඩක් සුළු වශයෙන් හරි තරහ ගිහිල්ලා හරි ඒ වගේ ඉන්නවනම් එයත් අසතිමත් මොහොතක් නම් ඒ කෙනාට සමහරවිට මම මේ අනුග්‍රහයක් හැටියට
එක්කෝ සුළු වචන ටිකක් කියලා පසුබැස යනවා නැත්නම් නිහඬවම පසුබසින්නත් පුළුවන්. සමහර වෙලාවට සමාව අරගෙනත් පසුබසිනවා. එතකොට ඒ කෙනාගේ සත්‍යමත් බවට කරන අනුග්‍රහයත් තුළින් එතන ඒ දේ කරාම මම හිතන්නේ ස්වභාවිකවත් හිතේ තියෙනවානේ. දැන් සතිය කියන ඉගෙන නොගත්තත් සාමාන්‍යයෙන් සිතක ස්වභාවයක් තියෙනවා. සතිය වගේ දෙයක් පවතිනවා. අර සතිය කියලා ඉගෙන ගත්තම ස්වාමීන් වහන්සේ මේ ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක තව තීව්‍රව දියුණු කරන්න හිතේ ක්‍රමවේදයක් සකස් වෙනවා. නමුත් අර සතිය කියන නොදන්න කෙනෙක්ට උනත් එහෙම අනුග්‍රහයක් කරන්න පුළුවන් කියලා මම අත්දැකලා තියෙනවා. ඒක අනිත් එක. අනිත් එක ස්වාමීන් වහන්සේ තව සුළු කාරණයක් විශ්මතු කරන අර කලින් මහත්මියක් කතා කරා මේ මානසික ආතතිය සෑහෙන තියෙන එකක් ගැන. දැන් මට පහුගිය කාලේ රැකියාව ආශ්‍රිතව මානසික ආතතිය සෑහෙන තිබ්බා. ඒත් මම කරේ දැන් මට තේරුණා මම සොයන්නාන්සලාට ඉදිරිපත් කළා බොහෝ කමටහන් පිළිතුරු කිරීමකුත් සිදු වුණා. මට තේරුණා සොයන්නාන්ස රැකියාව ගැන මට එහෙම ලොකු ආතතියක් ආයේ මම හිතින් හදාගත්ත රාමුවක් තියෙනවා. මේක රැකියාව මම කරන්න ඕන මෙහෙමයි, අනිත් අය හැසිරෙන්න ඕන මෙහෙමයි කියලා. මම කළේ කීප දවසක් යනකම් ඒ රාමුව හිතින් සම්පූර්ණයෙන් බිඳ දාලා මට හිතෙන වෙලාවට මට හිතෙන වැඩේ විතරක් කරලා දවස් 3ක් විතර. එහෙම කරලා අර සතියෙන්ම ඒ රාමුව බිඳලා ඒ මොහොතට හිත අරගත්තා. ඒකෝට දැන් රාමුව ඔස්සේ හිත දුවන එක වෙනුවට ඒ මොහොතේ මේ කයට හරි ඒ මොහොතේ හිතේ පවතින සිතිවිලි සහ සිතිවිලි ස්වභාවයට හරි හිත අරගෙන දවස් 3ක් විතර ඉන්නකොට අර මේ රාමුව නිසා හිතේ තිබ්බ මේ දැඩි ආතතිය මගේ හැරිලා ගියා. ඉතින් අර ඒ කවට හරි එහෙම අසීරු ප්‍රශ්නයක් ආවම සමහරවිට ඒ ප්‍රශ්නේ තියෙන රාමුවෙන් හිත මේ මුදවලා කයට අරගෙන වගේ ඒ කියන්නේ කායනුපස්සනාවට වගේ අරගෙන ටිකක් ගත්තාම එතන සහනයක් අත්විඳින්න පුළුවන් කියලා මට හිතුණා. ඒක ප්‍රකාශ කළ යුතු කියලා හිතුන නිසා කිවිස්වන්නස් දරුවන් සරණයි. අවසරයි. හොඳයි. ඉතින් ඔකේදී අර හොඳම දේ තියෙන්නේ අර නිහඬ බණක් කියන්නේ අපි සද්ද නැතුව ඉන්න ඕන. ඒකෙන් ගොඩාක් දන්නේම නැතුව අනෙක් කෙනෙකුට උපදේශයකුත් බණකුත් කියවෙනවා. ඒ වගේමද මේ අපි තමයි මේක වෙන්න ඕනේ මේක මං හිතන විදියට වෙන්න ඕනේ කියලා අපි තමයි රාමුවක් දාගෙන ඉන්නේ. අපි මොකක් හරි එකට ලොකු වටිනාකමක් දුන්නොත් මේක මෙහෙම වෙන්න ඕනේ කියලා ඒ මම ඒකට දාන වටිනාකම අනුවම තමයි මට ස්ට්‍රෙස් එකක් වෙන්නේ. හැම දෙයක්ම අඩු වටිනාකමක් දුන්නා නම් ඒකෙන් මට දැනෙන ස්ට්‍රෙස් එක ගොඩක් අඩු වෙනවා. ඒක අපි සාමාන්‍ය ජීවිතයේදී ඔය කියන විදියටම කරන්න අමාරුයි. මොකද අනිත් අය ඊට වඩා ලොකු වටිනාකම් දෙනවනේ ඒවට. එතකොට ඉතින් අපිට කොහොම හරි ඒ වගේ දරා ගන්න වෙනවා. ඒ වුණාට පුළුවන් තරම් ඒකට දරන වටිනාකම අඩු වෙන තරමට ඒකෙන් මට දැනෙන මේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. එහෙමයි සන්නස බොහොම පැහැදිලි. වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. රාජිකා ඉන්නවා ස්වාමීන් වහන්සේ අත ඔසවලා ඊළඟට රාජිකා කතා කරන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ. මටත් ඇත්තරම මේ නාමන්ත ඉදිරිපත් කරපු ප්‍රකාශයටම තමයි කාරණාවක් ඉදිරිපත් කරන්න හිතුනේ. ඇත්තරම දැන් අද ධර්මදේශනාවේදී කියපු විදිහට මට තේරිච්ච විදිහට නුගුණ හෝ ගුණ කියන එකේ නෙවෙයි එතන පොයින්ට් එක තියෙන්නේ සුදුසු අවස්ථාවේදී සත්‍ය ඌ තොරතුරු ඇත්ත ඌ ගුණ හෝ නුගුණ කියන එක තමයි සුදුසු අවස්ථාව හොයාගන්න එක තමයි මට හිතෙන්නේ ඒකේ කී පොයින්ට් එක කියලා අද බණේ. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් මම නම් මොනවා හරි කිව්වොත් කියන්නේම වැඩි අවස්ථාවක් කියලා මට හිතෙන්නේ. ඒ වුණාට දැන් අපි බැලුවොත් එහෙම ඕනම අවස්ථාවක අපි කෙනෙක්ගේ නුගුණක් හරි ගුණක් හරි කියනකොට ඒක ඇක්සෙප්ට් කරන පුද්ගලයා ඒක ඇක්සෙප්ට් කරන්නේ කියන්නේ නුගුණ හරි ගුණ හරි කියනකොට ඒ පුද්ගලයාගේ මානසික මට්ටමත් ඒක තීරණය වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. එකම පුද්ගලයා වුණත් එකම ගුණ හෝ නොගුණ එක වෙලාවට එක විදිහට ඇක්සෙප්ට් කරන්නත් පුළුවන්. ඒ වෙලාවේ ආයින මානසික මට්ටම අනුව හැම වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි දැන් කියන පුද්ගලයා මම කියන දේ සහ කියන විදිය අතරත් වෙනසක් තියෙනවානේ. කියන්නේ මට එකම දේ එක විදිහට කියන්න පුළුවන්. එතකොට මට හිතෙන්නේ දැන් මම ඒ නුගුණ හරි ගුණ හරි කියන පුද්ගලයාව දන්නවා නම් පර්සනලි එයා ඇක්සෙප්ට් කරන විදිය මට අනුමාන කරන්න පුළුවන් නම් මට හිතෙන්නේ අපිට ඒ විදිය සලකලා ඒක එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් එක කාරණයක් කියලා මට හිතෙන විදියට හිතුණා අද බණත් එක්ක කතා කරනකොට. අනිත් කාරණේ තමයි මේ මට හිතුනේ දැන් ඔය අද බණේදීත් ස්වාමීන් වහන්සේ දේශනා කරා ඊයේ අපේ මාස්ටර් ටර්න් එකේදීත් අපි කතා කරා මේ
සතිය වඩන කෙනෙක්ගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ඇති වෙනවා කියන කාරණෙත් එක්ක මට හිතෙනවා සම්පජාන්‍ය කියන කාරණේ ආවහම තමයි ඔක ගැළපිලා එන්නේ කියලා. එතකොට අපිට ওই සුදුසු අවස්ථාව කියන එක නිකන් ඔටෝ වගේ දැනෙනවාද කියලාත් මට හිතුණා ස්වාමීන් වහන්සේ. මට ඔබ වහන්සේගෙන් ඒක ගැන පොඩි අදහසක් ගන්න ඕනි කියලා හිතුණා. ඔය සම්පජාන්‍යත් එක්ක අපි අර ගිය සති කතා කරේ. දැන් අපි මේ සතිය වඩනකොට සම්පජාන්‍ය කියන දේ අපි තුල දියුණු වෙනවා. එතකොට මට හිතෙනවා අපිට නිකන් සමහර වෙලාවට මේ දේ මේ වෙලාවේ කරන්න ඕනි කියලා නිකන් මේ අර ඉන්ස්ටින්ක්ට් එකක් එනවා වගේ කාරණයක් වෙන්නත් පුළුවන්ද කියලා හිතන ඔබ වහන්සේගෙන් ඒකට පිළිතුරක් ලබා ගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. මේකෙදි ගොඩක් අර සම්පජඤ්ඤයත් එකක් තමයි. ඊට වඩා අර තමන්ගේ සිතුවිලි දාර ඒ කියන්නේ චිත්තානුපස්සනාව පැත්ත කියන එක. දැන් මගේ සිතුවිලි මට මේ වෙලාවෙ වෙන්නේ මේ වගේ දෙයක් කියන සිතුවිලි පැත්ත දැනගන්න එක තමයි මේක වැඩිපුරම වටින්නේ. මොකද මේ මට මේ වගේ අවස්ථාවකදී මේ විදිහට තරහ යනවා නම් තව කෙනෙකුටත් අන්න ඒ අවස්ථාවේදී එයාටත් ඒ වගේ තරහ යනවා. අන්න ඒක එන්නේ අර සිතුවිලි ගැන අවබෝධයෙන් ඉන්නකොට. ඒක සිත කියන්නේ අපි සිහිය පුරුදු කරලා කාලයක් යනකොට අර ඇඟත් එක්ක සිහියෙන් ඉන්නවා වගේම මගේ හිතට දැනෙන දේවල් ගැනත් අපි අප්ඩේට් වෙනවා. මේ වගේ වෙලාවෙදී මට මෙහෙම ආසාවක් එනවා. මේ වගේ වෙලාවෙදී මට මෙහෙම තරහක් එනවා. අන්න එතකොට මගේ සිතුවිලිත් එක්ක ඉන්න කෙනෙකුට තේරෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක් මෙන්න මේ වෙන කෙනෙකුටත් මෙන්න මේ විදිහට ආසාවක් තරහක් එන්න පුළුවන්. එයා මේ වගේ වෙලාවෙදී මේ විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන් කියන එක තමන් හරහා තව වෙන කෙනෙක් ගැන තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට තමයි අනිත් කෙනාගේ මානසික මට්ටම තේරුම් අරගෙන ඒ අනුව වෙන කෙනෙකුට උපදේශක් දෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේකෙදි කියවුණා දැන් මගේ මානසිකත්වයට වඩා වෙන කෙනෙක්ගේ මානසිකත්වය සම්පූර්ණ වෙනස්. දැන් ලෝකේ කෝටි 800ක් ඉන්න ඒ 800ගේ මානසිකත්වය කෝටි 800ක්. හැමෝගෙම පොඩ්ඩක් හරි වෙනසක් තියෙනවා. ඒ වගේම මගේ මානසිකත්වයත් මේ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. දැන් මම කෙනෙකුට උපදේශයක් දෙන්න යනකොට දැන් උපදේශ දෙන විදියට නෙවෙයි තව මොහොතකට පස්සේ උපදේශ දෙනකොට ඒකට පොඩි වෙනසක් වෙලා යන්නේ. හැම මොහොතේදීම එකම කෙනෙක් වුණත් වෙනස් වෙනවා. ඒ වගේම එක එක්කෙනා අතරෙත් වෙනසක් තියෙනවා. උපදේශ දෙන කෙනාගේ මානසිකත්වය බලපානවා මේ අනිත් ඒ වගේම උපදේශ ගන්න කෙනාගේ මානසිකත්වයත් දෙකම බලපානවා. ඉතින් ඕක නිකන් අර මේ දෙකම හරියටම එකතු වෙලා උපදේශ හොඳටම ඉෆෙක්ටිව් වෙන්න නම් ලොකු මේ ගොඩක් හේතු ගොඩක් එකතු වෙලා තමයි ඒකේ ඵලයක් එන්නේ. මේක මේ විදිහටමයි මේකෙදි මෙන්න මෙහෙම කරොත් මේක හරියනවා මෙහෙම කරොත් හරියන්නේ නැහැ කියන එක කෙලින්ම කියන්න බෑ. උපදේශ දෙන කෙනාගේ මානසිකත්වයේ වටපිට අනිත් කරුණුයි ඊළඟ උපදේශ ගන්න එක්කෙනාගේ මානසිකත්වයයි ඔක්කොම දේවල් බලපාලා ඒක අනුව තමයි මේ දෙන උපදේශය ප්‍රයෝජනයක් වෙනවද නැද්ද කියන එකට හේතු වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ.